එතකොට දැන් අපි බලන්නේ මේ ගුණ වලට පරිගණකයක් විසින් අපිට ලබා දීලා තියෙන ආරක්ෂාව මොන වගේද කියලායි බලාගන්න යන්නේ. හරි. එහෙනම් මාතෘකාව ගුණ ආරක්ෂාව කියලා දැම්මනේ. මේක ළමයි ඕගොල්ලෝ මේ වෙනකොට දන්න කොටසක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා පරිගණකයක් කොහොමද ඒ පරිගණකයේ තුල ගබඩා කරලා තියෙන ගොනු ආරක්ෂා කරගන්න මොන වගේ ක්‍රමවේදද ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. සමහර අය නම් ඊට වඩා එහා ගිය ක්‍රමවේද තමන්ගේ පරිගණකයට දාගෙන තියෙනවා ගොනු ආරක්ෂා කරගන්න. නමුත් අපි මේ කතා කරන්නේ ඔපරේටින් සිස්ටම් එක. මෙහෙයුම් පද්ධතියක් විසින් කොහොමද අපේ පරිගණකය තුල තැන්පත් කරලා තියෙන ගොනු ආරක්ෂා කරන්නේ. එහෙනම් ලියාගමු අපි ගොනු ආරක්ෂා කරන පළමු ආකාරය. ඔයගොල්ලෝ දන්නවා හැමෝම පාස්වර්ඩ් එකක් දානවා කියලා කියන්නේ අපි. එහෙනම් ලියා ගන්න රහස් පද. පාස්වර්ඩ් කියලා දාගන්න. මෙතනදී වැරදියට වටහා ගන්න එපා මේ රහස් පදයක් දානවා කියලා කියන්නේ ගොනුවට රහස් පදයක් දානවා කියන එක නෙවෙයි. හරිද? ගොනුවට රහස් පදයක් දාන්න බෑනේ අපිට. අපිට කම්පියුටරේදී අපි ගොනුවක් ගන්නවා මේ විදිහට. එතකොට අපිට මෙන්න මේ ගොනුවට රහස් පද දාන්න හැකියාවක් නෑ ඔපරේටින් සිස්ටම් එක විසින්. අපිට එහෙනම් ළමයි තර්ඩ් පාර්ටි මෘදුකාංගයක් පාවිච්චි කරන්න වෙනවා. සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා තමයි මේ දේ කරන්න වෙන්නේ. එතකොට මේ ගොනු සියල්ලම ආරක්ෂාවට අපි මොකද කරන්නේ? මෙන්න රහස් පදයක් දානවා. හරිද? ඊට පස්සේ මේ රහස් පදේ පාවිච්චි කරලා පරිගණකය තුළට සම්බන්ධ වෙන්න ලොග් වෙන්න පුළුවන් කාටද? අපිට විතරයි. තමන් එහෙම නැත්නම් පාවිච්චි කරන පරිශීලකට විතරයි. එතකොට අපිට මෙහෙයුම් පද්ධතිය විසින් ගොනුවල ආරක්ෂාවටත් පරිගණකයේ ආරක්ෂාවටත් ලබා දීලා තියෙන එකක් තමයි රහස් පද කියලා කියන්නේ. එතකොට මේක ගැන අපිට චූටි කොටසක් ලියන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් ඒක නොලිව්වට ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ හැමෝම රහස් පදය කියන එක ගැන දන්න හින්දා. ඒකෙදි අපිට දැනගන්න තියෙන්නේ මෘදුකාංග පද්ධතියට හෝ පරිගණකයට ඇතුළත් වීමේදී පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගන්න තමයි රහස් පදයක් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් පරිගණකයට යම්කිසි පුද්ගලයෙකු පැමිණෙනකොට ඒ පුද්ගලයා මේ පරිගණකයට සම්බන්ධ කෙනෙක්ද? දැන් වෙන කෙනෙක් ළමයි පාස්වර්ඩ් එක දන්නේ නැත්නම් කම්පියුටරේට ලොග් වෙන්න බෑනේ. ඒ නිසා කම්පියුටරේට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ අදාළ පුද්ගලයාට විතරමනේ. ඉතින් ඕක ගොඩක් අය අහනවා ඊට පස්සේ ඔය පාස්වර්ඩ් එක අපිට දන්නේ නැත්නම් ලොග් වෙන්න බැරිද? හරිද නේද? ඉතින් ගොඩක් අය අහනවානේ Windows 7 නම් කොහොමද යන්න පුළුවන් අරකයි මේකයි කියලා নানা ප්‍රකාර දේවල් කියනවා. ඒත් ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඔක ඇතුලේ අපිට ළමයි පාස්වර්ඩ් එක දන්නේ නැත්නම් මම ඔයාලට විශේෂයෙන් නම් කියලා නැද්ද කොහෙද තාම මේ අපිට එනවාට කම්පියුටරේ තියෙන ඉතින් ෆයිල් නම් ගන්න පුළුවන් ළමයි. ඉතින් මොකද ඔපරේටින් සිස්ටම් එක විසින් පාස්වර්ඩ් එකක් දුන්නට අපිට පුළුවන් ඕන නම් හાર્ඩ් එක ගලවගෙන ගිහිල්ලා වෙන කම්පියුටරයකට ගහලා ඒ ෆයිල් ටික ගන්න ළමයි. එහෙමද? එහෙම නැත්නම් ඉතින් ඔයාලට මේක කරන්න පුළුවන් පෙන් එකකට ඔපරේටින් සිස්ටම් මේ Windows දාලා පෙන් එකකට Windows දාලා ඉවරලා අපිට පුළුවන් කම්පියුටරේ පාස්වර්ඩ් එක නැතුව කම්පියුටරේ my computer බලට යන්න ගිහලා එතන තියෙන ෆයිල් මොන හරි බලලා අපිට පුළුවන් ඕනම් පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගන්න. ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් මේ හැම ක්‍රමයක්ම සාමාන්‍ය පුද්ගලයන් දන්නේ නැහෙනේ. ඒ නිසා අපිට ලොකු ඉෂුව එකක් නැහැ තියෙන දේවල් ගැන. ඒත් ඉතින් ළමයි කම්පියුටරයකදී ගොඩාක් වෙලාවට පාස්වර්ඩ් එකක් දාලා විතරක් නම් ආරක්ෂාව සපය ගන්න බෑ. ඒක ඔයගොල්ලොත් සදාකාරවම දන්නවා. නමුත් ඉතින් ඒක එහෙම තමයි. දැන් කම්පියුටරයකදී නම් පාස්වර්ඩ් එකක් විතරක් වුණාට ගොඩක් ලැප්ටොප් වලට නම් ෆින්ගර්ප්‍රින්ට් එක එනවා, ෆේස් රෙකග්නයිස් එනවා. ඔය මොබයිල් ෆෝන් එකට එන දේවල්ම ගොඩක් වෙලාවට ලැප්ටොප් එකකටත් එනවා. ඉතින් ඒ නිසා ආරක්ෂාව තවදුරටත් වැඩි කරලා තියෙනවා ස්මාර්ට් ෆෝන් වල. එහෙම ඔයගොල්ලෝ දන්නවනේ ස්මාර්ට් ෆෝන් එකකදී ආරක්ෂාව සඳහා රහස් පදයක් නෙවෙයි ළමයි ඒ වෙනුවට අපිට ඇගිලි සලකුණක් ඊට පස්සේ මුහුණේ තියෙන ඒ මොන හරි IR සෙන්සරයක් හරි ෆේස් රෙකග්නයිස් මුහුණ අඳුනා ගැනීම මොකක් හරි ඒගොල්ලෝ උපක්‍රමයක් පාවිච්චි කරනවා. හරි. ඊගාවට අපිට මේගොල්ලෝ දෙනවා ළමයි මෙන්න මෙහෙම දෙයක්. මම මේක කලිනුත් කිව්වා ඔයාලට. ප්‍රවේශ වීමේ වරප්‍රසාද. ප්‍රවේශ වීමේ වරප්‍රසාද. ප්‍රවේශ වීමේ වරප්‍රසාද. අපි ඔකට කියනවා access privilege. privilege කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට ඕවා. ගොඩාක් softwares වල ඕවා පාවිච්චි වෙනවා. ඒ ගොඩක් company වල තියෙන
softwares වල එහෙම ළමයි මේ access privileges කියන කොටස ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ප්‍රවේශ වෙනවා කියලා කියන්නේ පරිගණකයට log වෙනවා කියන අදහස. එතකොට කම්පියුටරේට log වෙනකොට ළමයි අපිට වරප්‍රසාද දෙනවා. මොන වගේ වරප්‍රසාදද? ඒ කියන්නේ ඔය මේ පරිගණකය තුල ඔයාට භාවිතා කරන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. තේරුණාද? කියන්නේ ඔයාට ඕනේව දේවල් කරන්න බෑ. අර පොදුම උදාහරණය තමයි ඔයගොල්ලන්ගේ මෙන්න මෙතන ළමයි අපි ගිහින් බලමු. දැන් control panel එක තියෙනවනේ. control panel එකෙන් අපි account එකක් හදමුකෝ. ඔයගොල්ලෝ දන්නවනේ guest account එක. හරිද? guest account එකක් හදන්න පුළුවන්. මම කෙලින්ම control panel වලට ගිහිල්ලා හැමෝටම මේක තියෙන තැන බලා ගන්න පුළුවන්. මේ මෙහෙම පද්ධතියකදී මේ තියෙන user account කියන තැන. මොන control panel වල user account, user ගේ account එක. දැන් මේ user ගේ account එකේ ළමයි තියෙනවා මෙන්න මෙතන account type එක. තේරුණාද? දැන් මගේ කම්පියුටරේ තියෙන එක account එකක් හින්දා මේ දේ කරන්න බෑ. අපි අලුතෙන් account එකක් හදමුකෝ. ඒතබැයි මෙතන අලුත් account එකක් හදන්න නම් මම හිතන්නේ Gmail එකක් ඕනි. manage another account ගිහිල්ලා add new user PC බලමු email එකක් ඉල්ලයිද? හරි. මෙතනදී ළමයි අපිට පුළුවන් අපේ family member කෙනෙක් හරි වෙනත් පුද්ගලයෙකු මේ ටික තමයි තාම ලිව්වේ මොකුත් කරේ නැහැ මේ දුනිති මේ අපි පටන් ගත්තේ ගුණ ආරක්ෂාව කියන තැනින්. තාම මේ කොටස විතරයි ඉන්නේ. එතනින් එහාට අපි ගියේ නැහැ. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් තමන්ගේ පවුලේ ඉන්න සමාජිකයෙකු හරි එහෙමත් නැත්නම් ඔයාට වෙනත් පුද්ගලයෙකු පරිගණකයේ ප්‍රවේශයට අවසර ලබා දෙන්න. එතන මෙතනදී බලන්න කියලා තියෙනවා ඔයාලට පුළුවන් add your family. So everybody gets their own sign in and desktop. You can help kids stay safe with appropriate website, times limit app and games. ඒකට මෙතනදී මෙන්න මේ ටික ලැබෙනවා. මෙතනදී allow people to are part of family sign in with their own account. එයාලගේම account එකකින් තමයි මෙතනදී කම්පියුටරේට log වෙන්නේ. මෙතනදී ඔයාගේ account එකට ඔයාට වෙන අයව add කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි සාමාන්‍ය විදිහට අපි කෙනෙක්ව add කරගත්ත කියමුකෝ. කොහොම වෙයිද දන්නේ නැහැ. මේක සාමාන්‍ය 7 එක නම් එහෙම නෑ. Windows 7 වල එහෙම නම් මේ විදිහට නෑ ළමයි. මේ 8 එකයි 10 එකයි තමයි මේවා තියෙන්නේ. ආය ඕගනයිසර්ද මෙහෙම දහනවා. හරි. ඔච්චර වැඩි. මං ඔයාලට කෙලින්ම විස්තරේ පෙන්නන්නම්. ඔච්චර දුරට ගිහලා ලෝක හදනකොට වෙලා යනවා. මෙන්න මෙතනදී අපිට පුළුවන් ළමයි මෙයාලට ලබා දෙන්න එක්ක ස්ටෑන්ඩඩ් account එකක්. අපි account එක create කරනකොට අහනවා ස්ටෑන්ඩඩ් account එකක්ද නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටර්ද? දැන් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා කියන්නේ ඇඩ්මින් නේ ළමයි. ඇඩ්මින් කියන්නේ නිකන් අයිතිකාරයා වගේ. ලොක්කේ. ඇඩ්මින් කෙනෙක් කියන්නේ. ඇඩ්මින් ගේ privileges දුන්නාම අපිට පුළුවන්කම තියෙනවා ළමයි මෙයාගේ මේ බලන්න access all of the files. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන තියෙනවා they can change any settings. එයාලට පරිගණකයේ තියෙන ඕනිම settings වර්ගයක් වෙනස් කරන්න පුළුවන් සහ access කරන්න පුළුවන් පරිගණකයේ තියෙන සෑම ෆයිල් එකක්ම. කියන්නේ ගොනුවක්ම. and program install on the PC. ඒ වගේම fitting softwares ගෙනල්ලා කම්පියුටරේ install කරන්නත් පුළුවන්. ඒ වගේම standard එක දැම්මොත් standard account can use more softwares and change system settings don't affect other users to the security of PC. ස්ටෑන්ඩඩ් එක දැම්මොත් එයාට ළමයි මේ පරිගණකයේ තුල තියෙන settings වෙනස් කිරීමේ හැකියාවක් පරිගණකයට ඉෆෙක්ට් එකක් වෙන විදිහේ වෙනස් කිරීමක් සිද්ධ කරන්න අයිතියක් ලබා දෙන්නේ නැහැ. හරිද? ඒතර අපිට ඕනම් මේ විදිහට එයාගේ මොකක්ද මේ settings අපිට හදන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා ඒ ස්ටෑන්ඩඩ් account එකක් අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒකෙදි ඔයාලට මේ ස්ටෑන්ඩඩ් account එකේ තියෙන privileges ටික බලා ගන්නත් පුළුවන්. එතන මේ Microsoft එකෙන් මෙහෙම විදිහට අපිට පෙන්නනවා මම බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. නැද්ද විස්තර මුකුත් දාලා හරි ඒක ගියාට ඉතින් එහාට අපිට ඒක පෙන්වන්නේ නැහැ ඒගොල්ලෝ. හරි ඒක ක්ලික් කරලා ගියාට ඉතින් එහාට ඒක හේතුවක් වෙන්නේ නැහැ. why is standard account recommended කියලා තියෙනවා. හරි ඉතින් මේ වගේ එකක් අපිට හදලා දෙන්න පුළුවන් ළමයි අපේ කම්පියුටරේ දැන් ගොඩක් වෙලාට හිතන්නකෝ සාමාන්‍යයෙන් පොඩි ළමෙක්ට කම්පියුටරේදී මොනවා හරි වීඩියෝස් ටිකක් බලලා ඉගෙන ගන්න දේවල් වගේ කරනවා නම් ඔයාට පුළුවන් ස්ටෑන්ඩඩ් account එකක් හදන්න. මොකද එයාට අලුත් softwares දාන්න බෑ. තියෙන ඒවා අයින් කරන්න බෑ. ඒ වගේම ෆයිල් delete කරන්න බෑ. අන්න අපි ළමයාගේ ප්‍රවේශ වීමේ වරප්‍රසාද වෙනස් කරනවා මේ ස්ටෑන්ඩඩ් වලින්. හැබැයි යාට අපි ඇඩ්මිනිස්ටර් දීලා තිබ්බොත් ඔයා ගෙදර එනකොට එයා ඔයාගේ කම්පියුටරේ තියෙන ෆයිල් මකලා software දාගෙන නිකන් පිස්සන් කොටුවක් වගේ කම්පියුටරේ හදලා තියෙනවා. ඒක Windows 7 වල ඉස්සර guest account එකක් කියලා තමයි හදලා හැදුවේ. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා Windows 10 එහෙම නම් කෙලින්ම email එකකින් තමයි ළමයි කම්පියුටරේට log වෙන්න ඕනේ.
එහෙම තමයි මේක සින්ක්‍රොනයිසින් වෙන්නේ. මේක කම්පියුටරේ පාස්වර්ඩ් එක විදිහට ඊමේල් එකේ පාස්වර්ඩ් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට වෙනම මේක අර ඉස්සර වගේ අපිට ඕනි පාස්වර්ඩ් දාගෙන අපිට ඕනි දේවල් කරගෙන මේකෙදි ඉන්න බෑ අපිට. මේකෙදි Gmail එක හරි Microsoft account එකක් එක්ක නැත්නම් ඇත්තටම Microsoft account එකක් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? හරි. තවදුරටත් මේකේ මම හරි බලන්න කිව්වොත් Microsoft account එකේ තමයි අනිත් විස්තර අපිට යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙහෙයුම් පද්ධතියක් විසින් ප්‍රවේශ වීමේ වරප්‍රසාද හදන්න, වෙනස් කරන්න. මොකද්ද මේ කියන්නේ? User profile settings your desktop and other information related to account. You can set different profile. You can select roaming programs. या message එකක් දෙනවා අපිට account එකක් හැදුවොත් එහෙම roaming කරන්න මගේ files. හරි. එහෙනම් ඔයාලට මේක ගැන මොන හරි ලියා ගන්න ඕනේ නම් අපි ලියමු. ලියා ගන්න ළමයි. මේක යටතේ ගොනුවක් භාවිතා කිරීම එහි ඇති දත්ත වෙනස් කිරීම ගොනුවක් භාවිතා කිරීම එහි ඇති දත්ත වෙනස් කිරීම දත්ත ආදානය කිරීම වැනි කාර්යයන් සඳහා අවසර ලබා දීම ප්‍රවේශ වීමේ වරප්‍රසාද ලෙස හැදින්වේ. ගොනුවක් පාවිච්චි කරන්නයි, ඒවැය තියෙන දත්ත වෙනස් කරන්නයි, ඒවට දත්ත ඇතුළත් කරන්නයි වගේ තියෙන කාර්යයන් වලදී ළමයි ඒවා කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට අවසර ලබා දෙන එකට තමයි අපි කියන්නේ ප්‍රවේශ වීමේ වරප්‍රසාද කියලා. ගොඩක් වෙලාවට ඔය කියන ප්‍රවේශ වීමේ වරප්‍රසාද තියෙනවා ආයතනයක ළමයි. දැන් ආයතනයක සාමාන්‍යයෙන් software එකක් අපිට පාවිච්චි කරනකොට දැන් ගොඩක් වෙබ්සයිට් වලක් තියෙන්නේ login කියලා කෑල්ලක්. දැන් ඔයගොල්ලන්ට ඒකේ admin ගේ කොටසට login වෙන්න බැහැනේ. හරිද? බලන්න මම මේකේ වෙබ්සයිට් එකෙත් දාලා ඇති. එතකොට ඒ කොටසට ළමයි log වෙන්න පුළුවන් ඒ සඳහා අවසර තියෙන අයට විතරයි. හරිද? නෑ මේ කොටස මෙතන නෑ අපි අයින් කරලා ඇත්තේ එහෙනම් දැන්. හරිද? ඔව් මේ කොටසේ නෑ. අපිට ඔයාලා දැකලා ඇති වෙබ්සයිට් වල සාමාන්‍යයෙන් login කියලා තිබ්බට ඒ login එක අපිට නැහැ. දැන් ඒ වගේම දැන් මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහරවිට ඔය කීල්ස් ෆුඩ් සිටි වල සමහර item අපි bill කරනකොට ඒ item එක manual enter කරන්න ඕන වුණාම ඒ cashier එකේ ඉන්න ළමයාට ඒකේ price එක එයාට enter කරන්න බෑ. එයාට අවසර නැහැ. ඒතර එයා ළමයි එතන ඉන්න manager කෙනෙක්ට කතා කරනවා manager එයාගේ password එකකින් log වෙලා අන්න අර item එක add කරනවා. ඒ කියන්නේ අලුතෙන් ළමයි මිලක් ප්‍රොඩක්ට් එකකට මිලක් ඇතුල් කිරීමේ ප්‍රවේශය එහෙම නැත්නම් වරප්‍රසාදය තියෙන්නේ මැනේජර් කෙනෙක්ට. තේරුණාද? දැන් අපිට ඔය කොහොම ටික තියෙන්න එපා ලොක්කට. ලොක් ඇවිල්ලා එයාගේ පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙනකොට ලොක්කට ආයතනයේ තියෙන සියලුම දේවල් පෙන්වන්න ඕනේ software එකේ. දැන් ඒ පෙන්වන දේවල් සාමාන්‍ය සේවකයෙක් ලොග් වුණාම පෙන්වලා හරියන්නේ නැහැනේ. සාමාන්‍ය සේවකයෙක් ලොග් වුණාට පස්සේ පෙන්වන්න ළමයි ඒ සේවකයාට අවශ්‍ය ටික විතරයි. ඒතර ඒ සේවකයාගේ රැකියාවට ගැලපෙන දේවල් ටික එයාගේ පාස්වර්ඩ් එකකින්. ඒතර accountant log වෙනකොට ළමයි accountant පෙන්වන්න ඕනේ හැමෝගෙම තියෙන මොනවාද මේ salary එක. මෙයා කොච්චර ණය අරගෙන තියෙනවද කොච්චර පඩිය තියෙනවද? සාමාන්‍ය පුද්ගලයෙක්ට පුළුවන් නම් එයාගේ පඩිය බලා ගන්න වැඩක් වෙන්නේ නැහැ නේ ළමයි. දැන් ඔයගලන්ට online banking
වෙබ්සයිට් එකකට ලොග් වෙනකොට ඕගොල්ලන්ගේ account එකේ සියලුම දේවල් ඕගොල්ලන්ට access කරන්න බැහැනේ. හැබැයි බැංකුවක වැඩ කරන කෙනෙක්ට ගෙදර ඉඳලා එයාගේ password එකකින් එයා online log වුණොත් එහෙම එයාට ඕනම් පුළුවන් account එකේ තියෙන details උනත් වෙනස් කරන්න. මොකද එයාගේ password එකට තියෙන වරප්‍රසාදයි ඔයාගේ password එකයි ඔයාගේ account එකට තියෙන වරප්‍රසාදයි දෙකක්. නිසා ඔකත් ඔයාලා තේරුම් ගන්න softwares වලත් තමයි මේ access privileges කියලා જાතියක් තියෙනවා. ඒ softwares හදද්දී ඕවා ඒ විදිහට අපි හදනවා. ඒ privileges කියන ඒවා වෙනම වෙන් කරලා තමයි ඒවා හදන්නේ. log වෙන්න බැයිලු මගේ ළමයිට. හරි එහෙනම් ප්‍රවේශ වීමේ වරප්‍රසාදත් ඉවරයි. දැන් අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනියට මොනවද අපිට මේගොල්ලෝ දීලා තියෙන්නේ? අපේ ගුණ ආරක්ෂා කරන්න මෙන්න මේක ලියා ගන්න. සහතික කිරීම. සහතික කිරීම. අපි ඔය authenticating කියලා කියන්නේ මේක Facebook වලදීත් අපිට අපේ Facebook profile එකේදී ආරක්ෂාවට ළමයි කරන්න පුළුවන් දෙයක්. authentication. ඒ වගේම මේක ළමයි ඔය ගොඩක් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් ගනුදෙනු කරනකොට ඒවයේ ගනුදෙනුවේ ආරක්ෂාවට අපින් ළමයි මේගොල්ලෝ authenticating එක message එකක් එවනවා. මේක ඔයාමද මේ transaction එක කරේ කියලා දැනගන්න. එතකොට ඒ වගේම අපිට මේ authenticating කියන එක මෙහෙයුම් පද්ධති විසිනුත් දැන් ලබා දෙනවා. හරිද? ඔයාලට පුළුවන් ළමයි මේක ඔයාලගේ Gmail account එකට දාගන්න, Facebook account එකට දාගන්න. එතකොට ඔයාලා Facebook account එකට log වෙනකොට ළමයි password එක type කරලා නැවත ඔයාගේ ජංගම දුරකථනයට message එකක් එනවා ළමයි මේ ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය ෆෝන් එකක් නම් කෝඩ් එකක් එනවා. කෝඩ් ජෙනරේට් කියලා ඊට පස්සේ මේ කෑල්ලක් වැටෙනවා. එතන ඔයා අර ෆෝන් එකට ආපු කෝඩ් එක ටයිප් කරාට පස්සේ තමයි log වෙන්න පුළුවන්. මොකද දැන් පිට කෙනෙක් ඔයාගේ password එක හොයාගෙන ගියාට වැඩක් නැහැ. ඔයා ගාවනේ ෆෝන් එක තියෙන්නේ. ඒතර අපිට තියෙනවා ඊට පස්සේ දැන් ඔය Google එකේ නම් authenticating කියලා වෙනම app එකක්. හරිද? මේක Adobe ලටත් තියෙනවා, Google ලටත් තියෙනවා. එතකොට මේ app එක දාගත්තට පස්සේ අපිට මේ app එකට අපේ password එකේ අවසර දීලා අපිට පුළුවන් එතකොට දැන් Facebook එකයි Gmail එකයි ඔය ඕනිම එකකට log වෙනකොට ළමයි මේ app එක through අපේ phone එකට message එකක් එනවා මේ ඔයාද log වෙන්නේ. ආරක්ෂාව සහතික කරන්න. ඔයා නම් yes කරන්න. එහෙම නැත්නම් මේක ඔයා නෙවෙයි නම් වෙන කෙනෙක් නම් මේ log වෙන්න හදන්නේ ඔයා නොදැනුවත්. දැන් ඔයාගේ phone එකට දැන් හිතන්න මගේ phone එකට එකපාරට මෙන්න මම මේ නිදාගෙන ඉන්නකොට message එකක් එනවා yes ද no ද කියලා. ඔයාගේ account එකට මේ වෙලාවේ මේ log වෙන්නේ ඔයාද? දැන් මම බලනවා මම නෙවෙයි. දැන් මට සාතික කරන්න බෑනේ. එතන මම මොකද කරන්නේ? මම no කරනවා. එතන no කරාට පස්සේ එයාලා කියනවා ඔයාට මේක ගැන සැකයක් තියෙනවා නම් password වෙනස් කරන්න. මොකද මේ ඔයා නෙවෙයි නම් වෙන කෙනෙක් නම් මේ log වෙන්නේ මේකේ password වෙනස් කරන්න. අන්න ඒ විදිහට ළමයි අපිට මේගොල්ලෝ සහතික කිරීමේ option එකක් අලුතෙන් දීලා තියෙනවා ළමයි. දැන් මේක ඉස්සර තිබුණේ නැහැ Windows 7 වලට එහෙම ඔය authenticating කියන මේ සහතික කිරීම කොටස තිබුණේ නැහැ. හැබැයි දැන් අපේ මෙහෙයුම් පද්ධතියේ ළමයි ගොඩක් වෙලාවට තාම මේ සහතික කිරීම අපිට online එහෙම හදලා නැහැ. සාමාන්‍ය password එක type කරාට පස්සේ කෝ වෙන කෙනෙක්ද දන්නේ නැහැ ඔයාමද කියලා තහවුරු කරගන්න ඕනේ මූණ පෙන්වන්න. එහෙම අපිට option එකක් දීලා නැහැ. නමුත් මේ අපි කතා කරන්නේ ළමයි පරිගණකයේ එක්කම සහතික කිරීමම නෙවෙයි. ඔය Facebook, Gmail වගේ දේවල් වලදී මේ සහතික කිරීම කොහොමද වෙන්නේ කියලායි මේ කතා කරන්නේ. හරිද? ඒකවල ඕගොල්ලොත් පුළුවන් නම් මම කියන්නේ ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ Facebook account එක, Gmail account එක ළමයි පුළුවන් නම් මෙන්න මේ කියන සහතික කිරීමේ ක්‍රමවේදයට හදාගන්න. ඒක ගොඩක් අය කරලා නැත්නම් අදම කරගන්න. මොකද ළමයි නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන් මේ ගොඩාක් වෙලාවට ඔයාලගේ වගේ සාමාන්‍ය ඔයාලගේ වගේ මේ ඔය වයසේ ඉන්න අපි කියන්නේ ටීනේජර්ස්ලා කියලානේ. ඔය වයසේ ඉන්න ගොඩාක් අයගේ ළමයි Facebook account ඊට පස්සේ Gmail account සෑහෙන්න ළමයි පිටස්තර පුද්ගලයන් විසින් ඒගොල්ලන්ගේ පාලනයට ගන්නවා. දැන් හැක් කරනවා කියලා කියන්නේ ඉතින් සමහර ඒවා නම් හැක් කරන්න දෙයක් නැහැ. ගොඩක් ඔය phone numbers වලින් එහෙම මේ Facebook account හදාගෙන තියෙන අය ගොඩාක් මට කතා කරන්න හිටපු ගමන් සමහර ඔය online game ගහන කට්ටියගේ account එහෙම සමහර හොදට game ගහගෙන එනකොට online අනම්මනම් ඒගොල්ලන්ගේ Gmail account එකත් එක්ක වෙන කවුරු හරි ඒක අරගෙන ඒ game එක වෙන කෙනෙක් ගහනවා. එහෙම වෙන්නේ ළමයි ඔයගොල්ලන්ගේ account එකට දැඩි ආරක්ෂාවක් ඕගොල්ලෝ සපයලා නැත්තම්. හරි. ඉතින් app එක කියලා කියන්නේ දැන් අපිට ළමයි Android එකේ නම් App Store එකට ගියාට පස්සේ Android වල මම ඉන්න පෙන්නන්නම් මට දැන් මතක නැහැ.
මේ තියෙන්නේ authenticator. මෙන්න මේක තමයි ළමයි Google authenticator එක. එතකොට Google authenticator එක දාගත්තට පස්සේ ළමයි Google සම්බන්ධ සියලුම දේවල් මෙයා හරහා තමයි යන්නේ. මේක Microsoft authenticator එක. එතකොට මගේ Microsoft දැන් Microsoft ළමයි අපි වැඩ කරන්නේ Microsoft Windows නේ. එතකොට Microsoft Windows එක ළමයි මගේ තියෙන සියලුම දේවල් මම ජංගම දුරකථනය හරහා මෙයාට බාර දීලා තියෙනවා. මගේ Microsoft account අරවා මේවා එකකටවත් මගේ අවසරයක් නැත. ඒ කියන්නේ මගේ fingerprint එක දැන් මේක ළමයි තීරණය වෙන්නේ තමන්ගේ දුරකථනයේ තියෙන option එකත් මේකට බලපානවා. දැන් මේකෙදී ඕනෙම වෙලාවක මම මගේ fingerprint එක තිබ්බ ගමන් මොකද ලැප් එකට fingerprint නැහැනේ. ඒතර මගේ හැම account එකකදීම මගේ phone එකට ඒක එනවා. phone එකට ආවහම ළමයි එක්ක මගේ fingerprint එක තියලා යන්න ඕනේ නැත්නම් password එක ගහලා ඇතුළට යන්න ඕනේ. ඒ විදිහටයි මේක access වෙන්නේ. ඒතර මගේ password කවුරුත් හොයාගත්තට වැඩක් නැහැ. ඒතර මගේ phone එක හොයාගත්තත් වැඩක් නැහැ. මගේ ඇගිලි සලකුණ තියෙන්න බෑ ළමයි. අන්න ඒකයි ළමයි එහෙමයි අපි ආරක්ෂාව හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ දෙක දාගන්න. එතකොට හරිය මේ Google Authenticator කියලා මේ කෙලින්ම එන්නේ. මේ වන්නකො. two step verification. මේ වීඩියෝ එකකුත් මේකේ ඒගොල්ලෝ දාලා තියෙනවා. මම කරන විදිය පෙන්නන්නේ නැද්ද? මේ දෙන්නේ. දැන් බය බලන්න ඔයා password එක type කරනවා ළමයි Gmail එකේ. එතකොට මොකද වෙන්නේ මෙන්න two step verification එක විදිහට මේ නම්බරයට මැසේජ් එකක් යනවා මේ ඔයාද ලොග් වෙන්නේ. මොකද ෆෝන් එක ළමයි වෙන කෙනෙක් ගාව තියෙන්නේ නෑනේ. ෆෝන් එක කියන්නේ පෞද්ගලික දෙයක්. දැන් ඒකට ආපු මැසේජ් එක මේකේ ටයිප් කරාට පස්සේ තමයි ඉස්සරහට යන්න දෙන්නේ. තේනවද? ඒතර මේ තියෙන Android. එතකොට දැන් මේ password එක යන්නේ නැතුව තව අර app එකෙන් වෙන්නේ ළමයි මේ code එක යන්නේ නැහැ. ඔයා online log වෙන වෙලාවේ phone එකත් online නම් තියෙන්නේ. ඒ app එක විසින් code එකක් හදනවා. app එක විසින්. ඒ හදපු code එක මේකේ type කරාට පස්සේ ආයි අපිට ඇතුළට log වෙන්න පුළුවන්. හරි මේ app එකෙන් වෙන්නේ එතකොට ඒක. මගෙත් මම මේ install කරගත්ත කියලා තමයි මේ තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ දාගෙන ළමයි ඒවා පාවිච්චි කරලා බලන්න. ආරක්ෂාව සහතික කරගන්නකෝ. ඔක්කොටම කලින්. මොකද මේවා අද වටින්නේ නැති වෙයි. ඉස්සරහට ඔය account ඕගොල්ලන්ගේ වටිනාකම වැඩි වෙනවා. Microsoft Authenticating එකත් එහෙමයි. ඒක Microsoft එකත් එක්ක යන එකක්. මේ Microsoft එකේ තමයි ගොඩක් වෙලාවට දැන් මේ Dropbox අර Facebook මේ හැම එකක්ම මේකට link කරන්න පුළුවන්. මේවා Dropbox, Slack ඊට පස්සේ Facebook මේ GitHub මේ ඔක්කොම මේ තියෙන කෝඩ් එක. මේ තප්පර ගානක් යනවා ළමයි. මේ තප්පර ගාන ඉවර වෙන්න කලින් මේ කෝඩ් එක ඒගොල්ලන්ගේ සයිට් එකේ ටයිප් කරන්නත් ඕනේ. දැන් අපිට මේක මේ වෙන කෙනෙක්ගෙන් දැන් මේක හදලා තියෙන්නේ එහෙමනේ. දැන් යාළුවෙක් ගාව ෆෝන් එක තියෙන්නේ. එයාට ඔයාගේ account එක hack කරන්න ඕනේ. ඒතර යාළුවා මොකද කරන්නේ? ඔයාගේ ෆෝන් එක අරගෙන මේ කෝඩ් එක හදනවා. ඒතර මේ කෝඩ් එක තව ෆෝන් එකකට ටයිප් කරලා ඒක අරයට යවද්දි තප්පර ගාන ගිහින් ඉවරයි. තේරෙනවද ඔයාලට ආරක්ෂාව? දැන් මේ තප්පර ගානක් ඇතුළත අපි අර අපේ වෙබ්සයිට් එකේ Facebook එකේ මේක ටයිප් කරන්නත් ඕනේ. එහෙම ටයිප් කරාට පස්සේ තමයි ළමයි ලොග් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ හැම account එකකින්ම ළමයි අපේ ආරක්ෂාව සහතික කරන්න පුළුවන්. ඉතින් පේනවනේ නම authenticator. හරි පැහැදිලි එහෙනම් හැමෝටම ඔය app දෙක use කරගන්න. එහෙම කරලා පොඩ්ඩක් මේවා search කරලා research කරලා බලන්න මේ හැම එකකටම authenticating තියෙනවා. මේ mobile authenticating කියලා මෙතනත් app එකක් තියෙනවා. සික්කුව මේ එක එක ඒවා තියෙනවා ඉතින්. හැබැයි Samsung දැන් අපේ Samsung වල නම් අපිට මේ Samsung එකකිනුත් දෙන එකක් තියෙනවා. Samsung එකකිනුත් එහෙම වෙනම අපිට authenticating කියලා app එකක් දීලා තියෙනවා. ඒකිනුත් ඒගොල්ලෝ කරන්නේ සහතික කිරීම. ඉතින් ඒකත් උකට ළමයි operating system එක විසින් තමයි දෙන්නේ. හරි. අපි මේ Windows ගැනම නෙවෙයි මේ කතා කරන්නේ. අපිට operating system කිව්වහම ළමයි mobile operating system, PC operating system එහෙම දෙකක් තියෙනවනේ. operating system යි. Android වේවා, Windows වේවා එහෙම ගැටලුවක් නැහැ. හරි. අපි එහෙනම් මේක ගැන පොඩ්ඩක් ලියා ගමු. ලියන්න බලන්න. තොරතුරු පද්ධතියකට සම්බන්ධ වීමේදී තොරතුරු පද්ධතියකට සම්බන්ධ වීමේදී පුද්ගලයෙකුගේ අනන්‍යතාවය
තහවුරු කර ගැනීමට යොදන ක්‍රමවේදයන් තහවුරු කර ගැනීමට කරන ක්‍රමවේදයන් සහතික කිරීම ලෙස හැඳින්වේ. තොරතුරු පද්ධතියකට සම්බන්ධ වීමේදී පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කරන ක්‍රමවේදයන් සහතික කිරීම ලෙස හැඳින්වේ. හරි. එහෙනම් ඒ කොටස ඉතින් ඉවරයි. ගුණ ආරක්ෂාවට අපිට රහස් පද ප්‍රවේශ වීමේ වරප්‍රසාද සහතික කිරීම කියන කොටස් තුන තමයි තියෙන්නේ. එහෙනම් ඒක පාඩම් කරගන්න මොන වගේ ක්‍රමද ගුණයක් ආරක්ෂා කරන්න පවත්වාගෙන යන්නේ කියලා. හරි අපි දැන් යන් ඊගාව කොටසට ඒක ඇවිල්ලා ළමයි මේ දැන් අපි කලින් කරේ අනුමාත්‍රිකාවක්නේ ගුණ ආරක්ෂාව කියන එක. ඒ යටතේ අපිට ඊගාව මාතෘකාව විදිහට අපි ගන්නවා ගොනු ආච්ඡායන කළමනාකරණය. ගොනු ආච්ඡායන කළමනාකරණය ලියාගන්න. කො දැන් හිටිය කට්ටියත් ගිහිල්ලා ඔන්ලයින් ආපු අයත් ගොනු ආච්ඡායන කළමනාකරණය යටතේ අනුමාත්‍රිකාව ගොනු පාලන කාණ්ඩය. ෆයිල් control block ගොනු පාලන කාණ්ඩය ෆයිල් control block.
හරි. මෙන්න මේ කොටස තමයි අපි ඔය කතා කරන්නේ ගොනු පාලන කාණ්ඩ ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක් අපි ඒකට ළමයි FCB කියලත් කෙටියෙන්ම කියනවා FCB. හරි. ඒක යටතේ දැන් මේ ටික ලියා ගන්න පුළුවන් ඔයාලට විවෘත කරන ලද ගොනුවකට අදාළ තොරතුරු ගොනු පාලන කාණ්ඩය තුල තැන්පත්ව පවතී. දැන් ගොනු පාලන කාණ්ඩය කියලා එකක් තියෙනවානේ. ගොනුවක් පාලනය කරන කාණ්ඩය, කණ්ඩායම, කොටස් ටික. දැන් මේ ගොනු පාලන කාණ්ඩය කියන කොටස ඇතුලේ ළමයි තැන්පත් වෙලා තියෙන දේවල් ටිකක් තියෙනවා. දැන් අපි ගොනුවක් ළමයි පරිගණකය තුල ගබඩා කරාට පස්සේ දැන් ඇත්ත වෙන්නේ එහෙමනේ. හරිද? පරිගණකයේ හાર્ඩ් එකේ අපි ගොනුවක් තැන්පත් කරාට පස්සේ ළමයි මේ ගොනුවට අදාළව තොරතුරු ටිකක් පවත්වාගෙන යනවනේ. කවුද පවත්වාගෙන යන්නේ මේ ටික? මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙහෙයුම් පද්ධතිය මේ ටික කොහොමද පාලනය කරන්නේ? නිසියාකාරව මේවා ළමයි හසුරවන්නේ. එතකොට එයා ඒවා එහෙම හසුරවන්න නම් මොන වගේ දේවල්ද එයා මතක තියාගෙන ඉන්නේ ගොනුවට අදාළව. එහෙනම් මෙන්න මෙතනදී ඔයාලට ලියා ගන්න පුළුවන් විවෘත කරන ලද ගොනුවකට අදාළ තොරතුරු ගොරු පාලන කාණ්ඩය තුළ තැන්පත්ව පවතී. ළමයි ඒක විශේෂයෙන්ම අපි දැනගන්න ඕනි විවෘත කරන ලද ගොනුවකට. විවෘත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඕපන් කරනවා. නේද? අපි විවෘත කරන්නේ නැතුව ඒ දෙක තියලා තිබ්බොත් එහෙම සමහරලාට යාට ඒ විස්තර වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒ විවෘත කරන ලද ගොනුවකට අදාළව අපි තොරතුරු පවත්වාගෙන යනවා ගොනු කාණ්ඩ පාලනය යටතේ. මොනවද ඒක තුළ අපි කරන්නේ? දාවකයේ නම. ඔයගොල්ලෝ දන්නවා ඕනෙම ෆයිල් එකකදී දාවකයේ නම තියෙනවා. දාවකයේ නම කියලා කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ නම. ඩ්‍රයිවර් එකේ නේම් එක. C එකේද D එකේද? ඒ වගේම ළමයි ගොනුවේ නම. ඒ වගේම ගොනුවේ නම ගාවත් ඔයාලා දන්නවා ගොනුවේ වර්ගය ෆයිල් එක්ස්ටෙන්ෂන් එක MP4ද MP3ද අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට ගොනු පාලන කාණ්ඩ අංකය කරන්ට් බ්ලොක් නම්බර් එක ගොනුවේ ධාරිතාවය ගොනුව සකස් කළ හෝ යාවත් කාලීන කළ දිනය සහ වේලාව. මම ඔයාලට මේක කලිනුත් පෙන්නුවා. අපි මේ විදිහට සින්දුවක් රයිට් ක්ලික් කරලා බලමු ගිහිල්ලා ප්‍රොපර්ටිස් ඔන්න ප්‍රොපර්ටිස් විදිහට අපි ගියාම අපිට ප්‍රොපර්ටිස් වලදී ඔන්න අර කියන විදිහට අපිට පේන්න තියෙනවා type of file name එක මෙතන උඩින්ම name එකත් එක්කලමයි අපිට පුළුවන් type of file කියන මෙන්න මේ ගොනුවේ වර්ගය හඳුනා ගන්න. මොකක්ද වර්ගය? MP3 format sound. location එක C. දාවකයේ නම C. මේ තියෙන එක පවතින ලිපිනය. ඒ වගේම ළමයි මේකදී ඒගොල්ලෝ කියනවා ගොනුවේ ධාරිතාවය ෆයිල් සයිස් එක මෙන්න දීලා තියෙනවා size on disk. ඒ වගේම ගොනු පාලන කාණ්ඩ අංකය current block number එක. මෙතන නම් current block number එක පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්නනවා හැබැයි ගොනුව සකස් කළ හෝ යාවත් කාලීන කළ දිනය. create modify නේද? සකස් කළ create or last update කියන එකට modify කියලා තමයි මෙතනදී ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් ඔය විස්තර ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන් නේ. නම් මේ තියෙන්නේ අදාළ විස්තර ටික. හරි. ඇඩ්වාන්ස් කියොත් එහෙනම් අපිට ඉතුරු විස්තර බලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ටික දැන් ලියාගමු. ලියන්න ළමයි. ගොනු පාලන කාණ්ඩය යටතේ විවෘත කරන ලද ගොනුවකට අදාළ තොරතුරු ගොනු පාලන කාණ්ඩය තුල තැන්පත්ව පවතී. එම තොරතුරු නම් කියලා මේ 6 ලියාගන්න.
මේ ටිකත් ලියුවද? දාවකයේ නම, ගොනුවේ නම, ගුණ වර්ගය, ගුණ පාලන කාණ්ඩ අංකය, ගුණයේ ධාරිතාවය, ගුණව සකස් කළ හෝ යාවත්කාලීන කළ දින. ගොඩක් අය ලස්සන නෝට් එක හදලා තිබ්බා. ඇත්තටම දැන් අර ටියුට් එකක් දීලා ටියුට් එක පාඩම් කරනවට වඩා තමන්ගේ නෝට් එකක් හදාගන්න එක ළමයි මාර වටිනවා. දැන් මම කොහොමත් මේ ටියුට් එක දෙනවනේ දුන්නට මේක තනියෙන්ම පොතේ තමන්ම ලියාගෙන තමන්ම නෝට් එක හදාගන්නවා කියන්නේ ඒක සෑහෙන්න වටිනවා. ඉවරද ලියලා? ඔව් කතා කරන්න. අමික අවිදු දැන් දාවේ තාරක. ඉස්සෙල්ලා හිටියේ නෑනේ. මේ ඉන්න ඇත් එක්ක අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක කතා කරගත්තා නම් හරි. දැන් තාරකත් ආවනේ තාරකලත් ඉන්නවා ශාන් ඉන්නවා ඒ දෙන්න විතරයි නේද දැනට ඉන්නේ 21 ඉරන්නේ කෝ කියලා පා ඉස්සරෝ එපා කවිෂ 21 නවෝදය අගහරුවාද පන්තියේ ළමයි ඉන්නේ කවුද වෙන ශානුයි තාරකයි ඇරෙන්න අගහරුවාද පන්තිය ගන්න වෙනවා වෙන දවසකට මම මේ දැම්මම කල්තියා එක කිව්වා එනවාද 2021 නවෝදයේ අගහරුවාද 3-5 කරපු ක්ලාස් එක අපිට කරන්න බැහැ ඉස්කෝල පටන් ගත්තාම. ඒකට ඉස්කෝල ඉවර වෙන්නේ 3:00ට. ළමයි පන්තියට එයි 5ටවත්. 5 ඉඳන් 7 වෙනකන් තමයි පන්ති කරන්න වෙන්නේ. ප්‍රායෝගික නෑ. ඒ නිසා මට සිද්ධ වෙනවා මේ පන්තිය අපිට ඔක්කොම පන්ති සෙන්සුරාදා ඉදලා ගන්න වෙලා තියෙන්නේ. ඉරිදා දවසක ඉරිදා නැතුව ඕනි දවසක් අනිත් අයට කොහමද? ඉරිදා කියන්නේ දැන් මගේ කොහොමත් 21 ඉරිදා පන්තිය යනවනේ. 21 ඉරිදා 8:30 10:30 නවෝදයේ පන්තිය යනවා. ඒ පන්තියට එන්න පුළුවන් අය ඒ පන්තියට එන්න. බැරි අයට මම දානවා ඉරිදම 3 ඉඳන් 5 වෙනකම්. ඕකේ. මොකද වෙන දවසක් නැත. ඒකයි මේ වෙලාවත් දැම්මේ මේ අනිත් අයට දැන් රත්නපුරේ ඉඳලා එන අයට රත්නපුරේ දෙකට පන්ති වලලා එන අයත් ඉන්නවා දැන් අවිස්සාවේ ඉල්ලට. ඒත් ඒගොල්ලන්ටත් 3 වෙද්දිවත් එන්න පුළුවන්. ඉතින් මෙන්න මොකද කරන්නේ ළමයි දැන් මම සෙනසුරාදාට නගර 3ක් දාගෙන තියෙන්නේ. තේරුණාද? සෙනසුරාදා උදේ 8 ඉඳලා රෑ 8 වෙනකම් පන්ති. මොකද අපිට වෙන දවස් නැහැනේ මොනව කරන්නද? දැන් ප්‍රශ්න ගොඩයි 3:00ට ඉස්කෝලේ ඉවරගෙන. නිසා ඉරිදට දැන් මේ කට්ට කන්න වෙනවා. මොකද රිවිෂන් කරන 20ට විතරයි සතිය දවස්වල අදින්න පුළුවන්. දැන් අඟහරුවාදා ලොකු ගැටලුවක්. නැත්තම් ඉතින් අපිට අඟහරුවාදට පන්ති නේද? 6ට විතර පටන් ගන්න වෙන්නේ. නැත්තම් 5ට විතර පටන් අරන් 4 වගේ ඉවර කරා ඒක. පැය දෙකයි නේ. අවුලක් නෑ නේද? ඔය නිමේෂ්ට අවුල්ද?
හරි අපි දැන් පස්සේ මොකක් හරි බලමු ඉතින්. දැන් ඉතින් ඔහොම යන්න. මම නිකන් කිව්වේ අනිත් අයට ගැටලුවක් නෑ හොඳේ. නොගේ ගොඩ අයට ගම්පහ අයට බලපෑමක් නැත. ඒක ඔයාලගේ අනිත් සති දවස්වල දෙන පන්ති ඒවත් ওই විදිහටම වෙනස් වෙයි හොඳේ. මේ වෙලාවේ පොඩ්ඩක් බැලන්ස් කරගෙන කරමු. කරන්න දෙයක් නෑ ඉතින්. එක පන්තියකට යනකොට අනිත් පන්තියට එන්න බෑ. ඒ පන්තිය කට් වෙයි. පන්ති නතර කරන්න වෙයි. ඉතින් කමක් නෑ හැමෝම මගෙන්නේ පිට දාන්නේ. එහෙනම් මගේ පන්ති වලට එන්න නැතුව අනිත් පන්ති වලට හරි යන්න. ඒව පාඩු කරගන්නත් බෑනේ. හරි අපි දැන් යන් ඉස්සරහට මේ කොටස් ටිකක් එනවාද මකන්න බැයි. හරි ලියා ගන්න එහෙනම් මේ ටිකම මම කෙටි කරලා කියන්නම්. මේ ටික කරන්නේ නැහැ. මෙතනින් පස්සේ මාතෘකාව අයිකත් අනුමාතෘකාවක් විදිහට ආචායන විභාජනය ඔය විභාජනයට කියන්නේ allocation. මොකක්ද මේ ආචායන විභාජනය කියන්නේ? දැන් ගොනු පාලන කළමනාකරන ගොනු ආචායන කළමනාකරන කොටස යටතේ තමයි මේ ටිකක් තියෙන්නේ. හරිද? ගොනු දැන් ආචායනයක් තුලනේ ගොනුවක් තියෙන්නේ. ඒ නිසානේ මේවා කළමනාකරණය කරන්න ඕනේ. ඒතර ආචායන විභාජනය කියන්නේ අපි ළමයි දැන් මේ දත්ත සහිත ගොනුනේ තැම්පත් කරන්නේ. අපිට හිස් ගොනු තැම්පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට දත්තයේ ස්වභාවය අනුව ගොනුවේ ස්වභාවය වෙනස් වෙනවා. නේද? MP3ද වීඩියෝද පින්තූරද ඉමේජස්ද නේද? ටෙක්ස්ට්ද කියන එක වෙනස් වෙන්නේ ගොනුව ඇතුලේ පවතින දත්තය අනුවනේ. ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඇතුලේ තියෙන්නේ ළමයි වර්ඩ්. නේ? පින්තූරයක් ඇතුලේදී අපි කියනවා තියෙන්නේ පික්සල්. සින්දුවක් ඇතුලේදී අපිට කියන්න පුළුවන් සින්දුවක් ඇතුලේ තියෙන්නේ MP3 එකක් ඇතුලේ පික්සල් තියෙන්න බෑනේ. පාට නැහැනේ, වීඩියෝස් නැහැනේ. හරිද? ඒතර ඒක ඇතුලේ තියෙන්නේ අදාළ ඒ සින්දුවට අදාළ data. වීඩියෝ එකක් ඇතුලේ තියෙන්නේ වීඩියෝ එකට අදාළ data. එතකොට මේ වගේ විවිධාකාර data තියෙන ගොනු තැම්පත් කරනකොට ළමයි ආචායනයක් තුල තාක්ෂණික ගැටලු මතුවෙන්න පුළුවන්. ඒවා එහෙම නොවෙනවාය කියලා කියන්න බැහැනේ. මොකද මේ හැමදේම තැම්පත් වෙන්නේ hard එක ඇතුලේ. දැන් hard එක ඇතුලේ කොහොමද මේවා තැම්පත් වෙන්නේ? hard එකේ කොහෙද මේගොල්ලෝ ඇත්තේ? මේවා එකට හැප්පෙන්නේ නැතුව ඇතිද? එකට මේවා එකතු වෙන්නේ නැතුව ඇතිද? මේවා මැකෙන්නේ නැතුව ඇතිද? කොහොමද මේවා මෙහෙම තැම්පත් වෙන්නේ? මොකද්ද මේ තාක්ෂණය? ඒ වගේ ළමයි ප්‍රශ්න ගොඩක් අපිට දැන් එන්න පුළුවන්. එතකොට ලොකුම ප්‍රශ්නය හાર્ඩ් එකක ගුණ තැම්පත් කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කාර්යක්ෂමව ළමයි මේ ගුණ කොහොමද තැම්පත් කරන්න කියන එක. උදාහරණයක් විදිහට ළමයි ඕගොල්ලන්ට ගෙදර තියෙනවා නම් ලොකු පොත් රාක්කයක්. මේ රාක්කෙට ඕගොල්ලන්ට එකපාරටම ගෙනල්ලා වෑන් එකකින් හරි ලොරියකින් හරි විවිධ වර්ගයේ විවිධ භාෂාවල විවිධ සබ්ජෙක්ට් විෂයන් වල ළමයි පොත් තොගයක් ගෙනල්ලා බානවා. හිතලා බලන්න. නේද? ඔයාගේ ගෙදර රාක්කේ තමයි හાર્ඩ් එක. අර පොත් ටික තමයි ළමයි ෆයිල් ගොනු කියන්නේ. ඔයාට කියනවා මේ ටික ඔයා අහුරන්න ඕනි පිළිවෙලට. පිළිවෙලට අහුරනකොට අහුරන අතර සමහර අය ඒ ගොනු අරගෙනත් යනවා. ගෙදර අය මම මේ පොත බලන්න ගන්නවා කියලා එහෙමත් ගන්නවා. හිතන්න. දැන් ඔයා කොහොමද ළමයි මේක එකපාරට මේ ගෙනල්ලා බෑවහම පොට්ටෝගයක් මේක වේගයෙන් කාර්යක්ෂමව අර රාක්‍ය හොරගෙන යන්නේ. ඔයා ඉස්සෙල්ලා මේ පොත් මොනවද කියලා බලන්න ඕනි.
ඒවා මොන වර්ග වලටද අයිති වෙන්නේ නේද? මොන කැටගරි එකටද මේවා අයිති වෙන්නේ? මේවා ඇවිල්ලා නවකතාද, විද්‍යා ප්‍රබන්ධද නේද? මේවා ඇවිල්ලා අධ්‍යාපනික පොත්පත්ද? හරිද? ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දක්වන පොත්පත්ද? මොන භාෂාවද? සිංහල භාෂාවෙන් ලියවුණු පොත්ද? ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු පොත්ද? තමයි මේ හැම ගොනුවක්ම ඇක්සස් කරගෙන මේවා නිවැරදිව කළමනාකරණය කරලා රාක්‍ය අහුරන්න සෑහෙන්න වෙලාවක් යනවා. එහෙම රාක්‍ය අහුරනකොට සමහරු එතනින් පොතක් අරගෙනත් යනවා. දැන් අරගෙන ගිය පොතට ඔයා වෙන පොතක් දාන්න හදනවා කියලා හිතමු. දැන් ඔයා ගානට රාක්‍ය පිරෙන්න පොත් ටික අහුරගෙන. කවුරු හරි චූටි පොතක් ගෙනහිල්ලා පිටු 200ක විතර. දැන් ඔයා ඊගාවට ඒ රාක්‍ය දාන්න යනවා පිටු 500ක විතර පොතක්. දැන් අර හිස්තැනට පිටු 500 පොත පුරවන්න බෑනේ. ඒතර ඔයාට සිද්ධ වෙන ළමයි තව පොතක් අයින් කරලා ඉනම් මේ පොත එතෙන්ට ඔබන්න. මම මේ කියන දේ පැහැදිලි ඇති ඔයාලට. රාක්‍ය ගානට පිරෙන්න තියෙද්දි එක පොතක් අරන් ගිහිල්ලා ඒ හිස්තැනට දාන්න පුළුවන්. ඒ පොත විතරමනේ. ඊට ලොකු පොතක් ඒ හිස්තැනට පුරවන්න බැහැ ළමයි. තද කරලා හිර කරලා එහෙමනම් දාන්න පුළුවන් ඉතින් අපිට. එහෙම කරන්න බැහැ ළමයි කම්පියුටර් එකේදී එහෙම. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ගොඩක් ළමයි කම්පියුටරේට තාක්ෂණිකව බලපාන. මේ ගොනු කළමනාකරණය කරන්න යනකොට. එහෙනම් අපි පොඩ්ඩක් මේක ගැන පැහැදිලි කිරීමක් ලියාගමු. ලියන්න. දත්ත ගොනු තැන්පත් කිරීමේදී දත්ත ගොනු තැන්පත් කිරීමේදී තාක්ෂණික වශයෙන් ගැටලු ඇතිවේ. දත්ත ගොනු තැන්පත් කිරීමේදී තාක්ෂණික වශයෙන් ගැටලු ඇතිවේ. ප්‍රධාන ගැටලුව නම් ආචායනය තුල තැන්පත් කරන ගොනු ආචායනය තුල තැන්පත් කරන ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමට හැකි ලෙස තැන්පත් කරන ආකාරයයි. ප්‍රධාන ගැටලුව නම් ආචායනය තුල තැන්පත් කරන ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමට හැකි ලෙස තැන්පත් කරන ආකාරයයි. මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මොකද මේවා කබඩා කරාටම බෑනේ. පස්සේ මේවා ඕපන් කරන්නත් ඕනි වේගෙන්. ඔයා ඩබල් ක්ලික් කරාම ඕපන් වෙන්නත් ඕනි. ටක් ගාලා හොයලා දෙන්නත් ඕනි. මේ වගේ වේගයෙන් වැඩ කරන්න නම් මේවා හරි පිළිවෙලට ගබඩා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙයාලට තියෙන ප්‍රධානම ගැටලුව. හරි. එතනම ලියන්න. මෙම ගොනු තැන්පත් කිරීම සඳහා මෙම ගොනු තැන්පත් කිරීම සඳහා ප්‍රධාන කාණ්ඩ ආකාර 3ක් පවතී. ප්‍රධාන කාණ්ඩ ආකාර 3ක් පවතී. එහෙනම් දැන් කියනවා මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට කාර්යක්ෂමව ගොනු කළමනාකරණය කරගන්න නම් ඒවා තැන්පත් කරන්න ප්‍රධාන කාණ්ඩ 3ක් තියෙනවා. මේ කාණ්ඩ 3ට අනුව ගොනු තැන්පත් කරනවා නම් අපිට කාර්යක්ෂමව මේ ගොනු තැන්පත් කිරීමේ හැකියාවක් පවතිනවා. පැහැදිලිද? මේගොල්ලෝ කියනවා ගොනු
ගබඩා කිරීමේදී තාක්ෂණිකව ගැටලු ඇති වෙනවා. ඉතින් මේ වගේ ළමයි ගොනු තාක්ෂණික ඒ කියන්නේ ගොනු ආචායනයක් තුළ ගබඩා කරනවට අපි කියනවා ආචායන විභාජනය කියලා. ආචායන විභාජනයේදී ඇති වෙන තාක්ෂණික ගැටලුවක් නම් ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කරගන්න බැරි එකක්. එහෙමනම් මේකට විසඳුමක් විදිහට මේ ගොනු තැන්පත් කරනකොට ප්‍රධාන ආකාර තුනක් හඳුන්වලා දෙන්නලු. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ ප්‍රධාන ආකාර තුන කියලා ලියා ගන්න ළමයි. ආකාර තුන අංක 1 යාබද විභාජනය. යාබද විභාජනය. continuous continuous allocation. Continuous allocation. Continuous allocation. ඒක මම පස්සේ කියන්න මොනවද වෙයි කියලා. අපි තුන් දෙනා ලියා ගනිමු. සබැදි විභාජනය. සබැදි විභාජනය. අපි කියනවා link allocation. link සම්බන්ධයක්. සබැදි කියන්නේ සම්බන්ධයකට. සම්බන්ධ වෙමින් ඒගොල්ලෝ විභාජනය වෙනවා. තුන්වෙනි එක අනුක්‍රමික. අනුක්‍රමික විභාජනය. indexed allocation. මේ දෙන්නේ එහෙනම් කාර්යක්ෂමතාවය ඇති වෙමින් තාක්ෂණික දෝෂ අවම කරගනිමින් ආචායනයක් තුල ගොනු ගබඩා කරගන්න හඳුන්වා දී ඇති ප්‍රධාන ආකාර තුන. නැත්නම් ප්‍රධාන කාණ්ඩ ආකාර තුන. මොනවද තුන? යාබද විභාජනය, සබැදි විභාජනය, අනුක්‍රමික විභාජනය. මතක තියාගන්න මොනවද මේ කියලා ඇහුවොත් මොනවද මේ ආචායනයක් තුළ ගොනු ගබඩා කරනකොට ඇති වෙන තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් ඒ ගොනු එහෙම ගොනු කාර්යක්ෂම වාචායනය තුළ තැන්පත් කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති ප්‍රධාන කාණ්ඩ තුන. මොනවද ඒ? යාබද විභාජනය, සබැදි විභාජනය, අනුක්‍රමික විභාජනය, continuous allocation, linked allocation, indexed allocation. දැන් අපිට තියෙන්නේ ඔය තුන් දෙනා ගැන වෙන වෙනම කතා බහ කරන්න. දැන් අපි යමු ළමයි මේ යටතේ මාතෘකාව යාබද විභාජනය. ලියාගන්න යටතේ අනු මාතෘකාව යාබද විභාජනය. මොකද්ද මේ හાર્ඩ් එකකදී ගොනු තැන්පත් කරනකොට යාබද විභාජනය කියලා කියන්නේ මොනවටද? අපි බලමු.
අපි අපේ භාෂාවෙන් කියන හાર્ඩ් එකක ෆයිල් සේව් කරනකොට ඒවා සේව් වෙන්නේ යාබද විභාජනයට ලු. එහෙනම් මොකද්ද යාබද විභාජනය කියලා කියන්නේ? යාබද කිව්වම නිකන් ලගින් වගේ. අපිට තේරෙන්නේ නේද? යාබද දිවසේ ඇය ඉන්නේ කියන්නේ. යාබද ලගපාත. එහෙනම් ලගපාත. ඒ අදහසනේ උතන දෙන්නේ අපිට. හරි ළමයි. දැන් අපිට මේක කරන්න කලින් ඉගෙන ගන්න ඕනි දෙයක් තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එකක පොඩි අපි රූප සටහන් ටිකක් බලමු. අපි පොඩ්ඩක් හાર્ඩ් එකක දත්ත තැම්පත් වෙන විදිහ චුට්ටක් බලමු. හරි. ඔයගොල්ලෝ දන්නවා හાર્ඩ් එක ඇතුලේ තියෙන්නේ ළමයි මෙන්න මේ විදිහට ළමයි ඩිස් එකක්. මේ CD එක වගේ ඩිස් එකක්. මම හිතනවා හැමෝටම මේක පේනවා ඇති. මේ තියෙන්නේ හાર્ඩ් එකකදී හරස්කඩක්. පේනවද? ඔයාලගේ ගෙදර තියෙන ලොකු කම්පියුටරේ ලැප්ටොප් එකේ හරිද? හાર્ඩ් එකේ හරස්කඩක් තමයි මේ දකින්නේ. උඩින් ගැලෙව්වට පස්සේ. මේක ටිකක් ලොකුවට තියෙනවනේ නිකන්. මිනිස්සෙක්ව ගහලා මරන්න පුළුවන් ආකාරයට මේ හાર્ඩ් ඩිස් එක. එතකොට මේ තියෙන ඩිස් ඔයාලට පේනවා ඇති මේක නිකන් CD වගේ මෙතන ළමයි ඩිස් 3ක් තියෙනවා. හරිද? මෙහෙම ඩිස් 3ක් ඔයාලට මේක ඇතුලේ පේන්න තියෙනවා. මේවා ඇතුලේ තමයි එතකොට දත්ත තැම්පත් වෙන්නේ. ප්ලැටර් කියලා තමයි අපි වලට කියන්නේ. හරිද? මේ විදිහට ඩිස් එක කියවන්න එක්කෙනා තමයි මෙන්න මේ අත වගේ එක්කෙනා මේ අත වගේ එක්කෙනාගෙන් තමයි මේ ඩිස් එකේ තියෙන දත්ත කියවන්නේ. මේ තියෙන්නේ එතකොට. මේක නම් මැග්නට් එකක්. හරි මේ තියෙන්නේ. එතකොට දැන් අපි කොහොම ගත්තට ළමයි මේ පැත්තේ වලට පේනවා තියෙන පින්තූර ටිකේ මේ තියෙන්නේ ඩිස් එක. මේ විදිහට තමයි ඩිස් 3 පෙන්නලා තියෙන්නේ. එතකොට අපි මේ ඩිස් 3න් එක ඩිස් එකක් මේ විදිහට ගමු. රයිට් ළමයි. අර ඩිස් 3න් එක ඩිස් එකක් අපි මේ විදිහට ගන්නවා. හරි. දැන් අර අත වගේ එකටත් කියන නමක් තියෙනවා. මේ ආම් එකක් නෙමේක. එතකොට අපි ආව දැනට අයින් කරගමු. අපිට ආව මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර ඩිස් එක ළමයි මේ විදිහට බෙදා ගන්නවා කොටස් වලට. හරිද? හાર્ඩ් එකක ළමයි දත්ත තැම්පත් වෙන්නේ කොහොමද? ඕලෙවල් වලටත් මේවා පොඩ්ඩක් කරලා තියෙනවා. හાર્ඩ් එකේ ළමයි අර තියෙන මේ තැටිය CD එක වගේ තැටිය ළමයි මේගොල්ලෝ බෙදනවා මේ වගේ චූටි චූටි කොටස් වලට. තේරෙනවද? දැන් මේ තියෙන්නේ එහෙම බෙදපු චූටි චූටි කොටස්. මේ හොඳ පින්තූරයක් ගන්නවා. අපිට එහෙම බලා ගන්න ලේසි එකක් ඩික්සෙක්ටර්ස්. එහෙම නැද්ද? හරි. මේ තියෙන්නේ චූටි චූටියට කොට බලා ගන්න පුළුවන්. නම් කරපු පින්තූරයක් නැද්ද? ඩික්සෙක්ටර්. මේකෙන් බලමුකෝ. right. මේ තියෙන්නේ. මේ චූටි රතු පාට කොටුවක් කියලා හිතන්නකෝ ළමයි. හරි. එතකොට හાર્ඩ් එකක තියෙන ළමයි කුඩාම ඒකකය හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන කුඩාම ඒකකය තමයි මෙන්න මේ චූටි කොටුව. මෙන්න මේ පින්තූරයේ තියෙන මෙන්න මේ චූටි කොටුව තමයි හાર્ඩ් ඩිස්ක් එකේ කුඩාම ඒකකය. මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන චූටි කුඩාම ඒකකයට කියනවා ළමයි සෙක්ටර් එකක් කියලා. මොකද්ද සෙක්ටර්ස්? හරිද? මේ චූටි කොටුවකට කියනවා සෙක්ටර්. මේ තියෙන්නේ නම සෙක්ටර් චූටි. ඒ සෙක්ටර් එකකට සිංහලෙන් කියන්නේ කැටිති. තේරුණාද? සිංහල නම් පොඩක් අවුල්. කැටිත්තක්. අපි එහෙම කැටිත්තක් කියලාත් කියනවා. කැටිති කියලා කියන. දැන් කැටිත්ත. සෙක්ටර්ස් කිව්වොත් කැටිති වෙනවා. හරිද? සෙක්ටර්ස් කිව්වොත් මොකද? ඒක ගොඩක් වෙනවනේ ළමයි. ඒතර කැටිති එකකට විතර අපිට කැටිත්ත එකක්. සෙක්ටර් එකක් කැටිත්තක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ කැටිත්තක තියෙන ළමයි ප්‍රමාණය සයිස් එක වෙනස් වෙන්න පුළුවන් ළමයි ඩිස් එකේ ස්වභාවය අනුව. නමුත් ඉතින් අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය ඩිස් එකක් ගත්තාම සාමාන්‍ය ඩිස් එකක ළමයි මේ චූටි කැටිත්තක අපිට ඒක අනුමාන කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් බයිට් 512ක් තියෙනවා. තේරෙනවද? මේ චූටි කැටිත්තක
බයිට් ළමයි 512ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ බයිට් එකක් හැදෙන්නේ බිට්ස් 8කින්. එතකොට මේවා ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. හරිද? හරි. බයිට් 512ක ධාරිතාවයක් මේ චූටි කැටිත්තක් ඇතුලේ තියෙනවා. එතකොට ළමයි අපි දැන් මොකක් හරි ගොනුවක් තැම්පත් කරනකොට ඒ ගොනුවේ ප්‍රමාණයක් තියෙනවනේ. අපි හිතමු ගොනුවේ ප්‍රමාණය 5120යි කියලා. නේද? මොනවද බයිට්? බයිට් 5000 ගාණක් නම් අපි හිතමු මේක නිකන් මෙගා කිලෝබයිට්. කිලෝබයිට් එතකොට 5ක් කියලා හිතමුකෝ. නේද? කිලෝබයිට් 5ක් බයිට් වලින් ගත්තොත් 5000 ගාණ. එතකොට මේක කොහොමද මේ ගොනුව තැම්පත් වෙන්නේ? ඒ ගොනුවේ තියෙන ප්‍රමාණය ළමයි මේ කැටිති වලින් බෙදෙනවා. කැටිත්තක ප්‍රමාණය. දැන් 5120 512න් බෙදුවාම අපිට ඇත්තටම ඕනි වෙන්නේ කීයද? කැටිති 10යි. එහෙනම් ඒ 5120 ගොනුව තැම්පත් කරන්න චූටි කැටිති 10ක්. මේ කොළපාට රවුම කියලා හිතන්න. නේද? ඒ කොළපාට රවුම තියෙන කොටු ටික පිරුණාම අර ෆයිල් එක මේ චූටි කොළපාට රවුම ඇතුලේ සේව් වෙනවා. මේ තියෙන්නේ එතකොට ඒ වගේ දෙයක්. මේ කොළපාට තියෙන ඒ කොළපාට කැටිති තුන එකතු වෙලා දැන් මොකක් වෙලාද? අදාළ ෆයිල් එක ගබඩා කරගෙන. මේ මෙතනදී අදාළ ෆයිල් එක ගබඩා වෙලා. අන්න ඔය විදිහට ළමයි මේ චූටි කොටු පුරව මේක දෙපැත්තෙම ළමයි කැටිති තියෙනවා. CD එකක නම් එක පැත්තයිනේ. බෑ හાર્ඩ් ඩිස්ක් එකේ එහෙම නැහැ. දෙපැත්තෙම තියෙනවා. ඒතර හાર્ඩ් ඩිස්ක් එකේ මේ දෙපැත්තෙම තියෙන ඒවායින් අපිට කැටිති වලට දත්ත ගබඩා කරන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තෙම තියෙන ඒවා ළමයි තැටි 3ක් තියෙනවා. ඒතර බලන්න දෙපැත්ත ගානේ 6ක්. කොච්චර ලොකු ඩේටා ප්‍රමාණයක් මෙයා රඳවාගෙන ඇතිද කියලා හිතන්නකෝ. හරි. එහෙනම් අපි ඔන්න දැන් දන්නවා ළමයි මෙන්න මේ චූටි කැටිත්තකට අපි කියනවා එහෙනම් සෙක්ටර් එකක් කියලා. හරිද? හරි පැහැදිලිනේ. හරි. එතකොට මෙන්න මේ මුළු මේ වලල්ලටම කියන නමකුත් තියෙනවා. අපි මේකෙන් බලාගමු. මේ තියෙන්නේ. මේ ඩික් සෙක්ටර් එකක් කියනවා චූටි එකකට. එතකොට මෙන්න මෙයාට අපි කියනවා ට්‍රැක් එකක්. ට්‍රැක් සෙක්ටර්. හරිද? එතකොට අපිට මෙන්න මේ රතු පාට රවුමට කියන්න පුළුවන් ට්‍රැක් එකයි. ඊට පස්සේ තව මේවට කියනවා. දැන් මෙන්න මෙතනට හෙඩ් එක කියලා කියනවා. දැන් මේ වගේ නම් ගොඩක් මේගොල්ලන්ට භාවිතා කරනවා. මම දැන් ඔයාලට මෙතනදී ඔය ටික නම් කරන්න දෙන්නේ නැහැ. මොකද ඔයාලට දෙන ටියුට් එකේ මේ හැමදේම නම් කරලා තියෙන්නේ. හරිද? ඔයාලට මේ ටියුට් එකට ගියාට පස්සේ අපි මේ ඔක්කොම වෙනම නම් කරලා ඔයාලගේ අතට දෙනවා. හරි. මේ විදිහට ඔයාලට එතකොට ඒ ටික බලා ගන්න පුළුවන්. කාණ්ඩ පාදක සංවිධානය බ්ලොක් බේස් ඕගනයිසිං වලදී මේ හાર્ඩ් ඩිස්ක් එකේ මේ කොටස් ටික නම් කරගෙන. හරි. දැන් පොඩි අදහසක් ආවා ඔයාලට හાર્ඩ් ඩිස්ක් එකක මේ විදිහට මොනවද තියෙන්නේ කියලා. හරි. මේ පේන්න තියෙනවනේ එතකොට හෙඩ් විදිහට මේ දැන් මේකේ නම් හෙඩ් 4ක්. හෙඩ් 4ක් කියනලා ප්ලැටර්ස් ඒකේ තියෙන ප්ලැටර්ස් 4ක්. හරිද? ප්ලැටර්ස් 4ක් වුණාට හෙඩ් 8ක් යනවා. මොකද දෙපැත්තෙම තියෙනවනේ. ඉතින් ප්ලැටර්ස් 4යි ඒතකොට හෙඩ් 8යි. හරි. ඒතකොට මේ විදිහට මේ ඒ රවුන්ඩ් ටික පෙන්නලා තියෙනවා අපිට. හරි. මෙතනත් මේ පෙන්නලා තියෙන්නේ ප්ලැටර් එක කියලා කියන්නේ සම්පූර්ණ ඩිස් එකට. ට්‍රැක් එකක් කියන්නේ සම්පූර්ණ වලල්ලකට. ඒ වලල්ලේ තියෙන චූටි කොටුවකට තමයි සෙක්ටර් එකක් කියලා කියන්නේ. ඒක ඔය විදිහට තමයි මේවා අපි නම් කරන්නේ. හරි. දැන් අපි ආවේ පාඩම යාබද විභාජනය ගැන ඉගෙන ගන්නනේ. හරි. දැන් මෙයාගේ නෝට් එක අපි ලියාගමු. එතකොට දැන් ඔයාලට පැහැදිලි වෙයි ලියන්න. මම ඒක තේරුම් කරලා දෙන්නම්. යාබද විභාජනය යනු තැන්පත් කරන දත්ත ගුණුවෙහි යාබද විභාජනය යනු තැන්පත් කරන දත්ත ගුණුවෙහි යාබද විභාජනය යනු තැන්පත් කරන දත්ත ගුණුවෙහි දත්ත දෘඩ තැටියෙහි දත්ත
දත්ත ගොනුෙහි දත්ත දෘಢ තැටියෙහි ආසන්න ස්ථානයෙහි ඇති කැටිති කිහිපයක තැන්පත් වීමයි. ආසන්න ස්ථානයෙහි ඇති කැටිති කිහිපයක තැන්පත් වීමයි. හරි දැන් අපි මේක ලියාගත්තනේ. හරි දැන් අපි මෙතනදී ඉගෙන ගත්තානේ මෙන්න මේ කැටිත්තක් කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මේ විදිහට ළමයි පරිගණකය ආසන්නයේම තියෙන ළඟම තියෙන හිස් කැටිති බලලා මේ හිස් කැටිත්තට ඒගොල්ලෝ මේ ෆයිල් එක ගෙනල්ලා දානවලු. මේක ඉගෙන ගන්න ලේසියි අපිට ළමයි. නිකන් මේකත් මේ අපේ ගෙදර කළමනාකරණය කරගන්නවා වගේ තමයිනේ. ගෙදර ඔයාගේ කාමරේ නේද බඩු මුට්ටු කළමනාකරණය කරන්නේ කොහොමද ඔයාලා? හරිම කාර්යක්ෂමයිනේ. නැවත වාරයක් ඒවා හොයන්න ගියාම හරිම වේගෙන් ඒවා හොයන්න පුළුවන්. මොකද ඔයා ඒවා හරියට කළමනාකරණය කරලා රාක්කවල ඒවා පිළිවෙලට අස්පස් කරලා නේද හරියට අහුරලා ඉතින් වේගයෙන් ගන්න තියන්න ඒ විදිහට යන්නේ. ඉතින් මේ වගේ වැඩක් නේ. දැන් අර මම උදාහරණයක් විදිහට මම පොත්‍රාක් කියන හිටියේ. දැන් මේ පොත්‍රාක්කේ ඔයාට කවුරු හරි දැන් පවත්වාගෙන යනකොට එකපාරට කවුරු හරි ගහලා ඔයාලට පොතක් දෙනවා. මේක රාක්කෙන් තියන්න. ඔයා මොකද කරන්නේ? මේ රාක්කේ ඉඩ තියෙන තැනක් බලලා ටක් ගාලා ඔබනවා ඔයා. ඉඩ තියෙන තැනක් බලලා. දැන් ඔයා ඉඩ තියෙන තැනක් බලලා මේ පොත ඔබන්න යනකොට අනේ ඉඩ තියෙන තැන පොතේ ප්‍රමාණයට ගැලපෙන්නේ නැහැ. ඉඩ තියෙන්නේ පිටු 50ක විතර පොතක් දාන්න. ඔයාගේ අතේ තියෙන්නේ පිටු 100ක විතර පොතක්. හරියටම භාගයක් ලොකුයි. දාන්න පුළුවන්ද එහෙනම්? දාන්න බෑ. ළඟම තියෙන තැන ඔයා දාන්න හැදුවා. හැබැයි ළඟම තිබ්බ තැන ඔයාට අවසර ලැබුණේ නෑ මේ පොත තියන්න ඉඩ නැති නිසා. ඔයා දැන් මොකද කරන්නේ ළමයි? ඔයා දැන් ආයිගාවට ඔයාට ළඟින්ම තියෙන හිස් තැන හිස් ස්ථානයට අර පොත දාන්න බලනවා. ඉතින් මොකද කරන්නේ? ඔයා අහුවෙන තැන මේක දානවා. දැන් මෙහෙම දානකොට ඔයාට ළමයි අවාසිය කිහිපයක් සිද්ධ වුණා. ඒ තමයි ළඟම තිබ්බ තැන පළමු අවස්ථාවේ ඉඩමදි වීම. ගැළපෙන ඉඩට ඒ කියන්නේ ගැළපෙන ඉඩට ගැළපෙන පොතක් නෙවෙයි ඔයාට ලැබුණේ. දෙවෙනි අවස්ථාවේ ඔයාට ඉඩක් ලැබුණා. හැබැයි ලැබුණු ඉඩ පොතට සමාන ඉඩක් නෙවෙයි ළමයි පොතට වඩා විශාල ඉඩක්. ඒ කියන්නේ පිටු 150ක පොතක් දාන්න පුළුවන් ඉඩක් තමයි ඔයාට ලැබුණේ. දැන් ඔයා මොකද කරේ? එතෙන්ට දැම්මා පිටු 100ක පොතක්. දැන් තවත් පිටු 50ක පොතක් දාන්න එතන ඉඩ තියෙනවා. ඒ වගේම ඔයාලට හම්බ වෙච්ච පළවෙනි තැනෙත් පිටු 50ක් දාන්න ඉඩක් තියෙනවා. දැන් හිතලා බලන්න ඔයාට දැන් ආයි පාරක් කෙනෙක් ගෙනල්ලා දෙනවා පිටු 100ක පොතක්. දැන් මොකද කරන්නේ? 100ක පොතක් දාන්න ඔයාට දැන් ඉඩ නැහැ. හැබැයි හිස් ස්ථාන දෙකක් පෙන්නනවා රාක්කේ. ඒ පෙන්නන දෙකේම ළමයි මොකද්ද එයා කියන්නේ? එක තැනක පිටු 50ක පොතකුත් අනිත් තැන පිටු 50ක පොතකුත් දාන්න පුළුවන්. හැබැයි දැන් දෙකකනේ තියෙන්නේ. පොට් එක හෙට මෙහෙට කරලා ඔය ස්ථාන දෙකම එක තැනකට ගත්තොත් අන්න දැන් ඔයාට පුළුවන් නේද අර පිටු 100 පොත දාන්න. අන්න ඔන්න ඔය විදිහට තමයි ළමයි පරිගණකයේ ගොනු තැන්පත් වීම සිදු වෙන්නේ. හාඩ් එක කරන්නේ ළමයි යාබද විභාජනය කියන ක්‍රමේදී හාඩ් එකේ ළඟම ඉඩ තියෙන තැන ඔයාගේ ෆයිල් එක ඔබා ගන්නවා. කොහොමද මේ ඔබා ගන්නවා කියන්නේ? ඔයා ඔන්න දැන් ෆිල්ම් එකක් පෙන් එකකින් ඔයාගේ හාඩ් එකේ කොපි කර ගන්නවා. ඔයා මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා හිතන්න 1GB මෙමරි එකක්. 1GB දත්ත ධාරිතාවයක් සයිස් එකක්. ඔයා මේ 1GB ඔයාගේ හાર્ඩ් එකේ කොපි කරනකොට සමහර විට ඔයාගේ හાર્ඩ් එකේ GB 500ක ෆ්‍රී ස්පේස් එකක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ GB 500ක් තව තැම්පත් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිස් ඉඩක් පෙන්නනවා. දැන් ඉතින් GB 500ක හිස් ඉඩක් තියෙද්දි ළමයි GB එකක් තැම්පත් කරනවා කියන එක මහ දෙයක් නෙවෙයිනේ. තේරුණාද?
එතකොට කම්පියුටරේ මොකද කරන්නේ? කම්පියුටරේට ඉතින් අනේ මේක නිකන් මේ GB එකක් 500කට ගහලා දානවා කියන එක මහ දෙයක් ඈ. එයා මොකද කරන්නේ? එයා කරන්නේ අර ෆයිල් එක ඔයා කොපි කරනකොට හાર્ඩ් ඩිස්ක් එකේ එයාට ළඟම තියෙන තැන අර ෆයිල් එක තැන්පත් කරනවා. දැන් ඕකෙදී ගැටලු ගොඩාක් අපිට මතුවෙනවා ළමයි. හරිද? ඔද ගැටලු ගොඩක් මතුවෙන්නේ දැන්. එයා මේ ෆයිල් එකට දාලා කැටිති ප්‍රමාණය හොයාගෙන මේක තැන්පත් කරේ ළමයි. දැන් ඕක ඔහොම කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ කොහොමද යන්නේ? දැන් ඔයා හිතන්නකෝ හරි අපි හිතමු මෙහෙම දැන් අපේ රාක්කේ ගත්තොත් මෙහෙම පොත් රාක්කයක්නේ අපිට තියෙන්නේ. හරි ඔහොම බෙදලා කරලා තියෙන්නේ. අපි හිතමු පොත් මෙතන ලස්සනට මෙහෙම තියෙනවා. එක ප්‍රමාණ වලින් ඔය බලන්න මෙහෙම පොත් තියෙනවා. දැන් මේ පළමු රාක්කය දැන් ඔහොම පිරීලා තියෙන්නේ. ඔන්න දැන් මල්ලසේකර ඩික්ෂනරි එකකුත් මේකේ තියෙනවා. හරි පොත් තුනයි දාන්න පුළුවන්. මෙතන ළමයි අපි හිතමු මෙතනත් ඔන්න දැන් පොත් කිහිපයක් තියෙනවා. මැද පොත අරන් ගිහින්. මෙතන පොත නැහැ අරන් ගිහින්. ඔයාට කවුරු හරි එතකොට මෙතනත් පොත් තියෙනවා. මේ තමයි දැනට ඔයාගේ රාක්කය හැදිලා තියෙන විදිහ. හරි. දැන් මෙහෙම තියෙද්දි එක පාට කෙනෙක් ළමයි ඔයාට මෙච්චර විතර පොතක් ගෙනල්ලා දුන්නොත් ළඟම තියෙන තැන බලනවා මෙතන. දාන්න පුළුවන්ද? ළඟම තියෙන තැන දාන්න බෑ. දැන් ඔයා මොකද කරන්නේ? ඊගාවටම ගෙනල්ලා මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන් මේ. මේ කොටුවට. මේ කොටුවටනේ දාන්නේ. හරි. දැන් ළමයි ඔන්න දැන් ඔයාලට තේරෙනවද මේ ප්‍රමාණයත් මෙතන වැදගත් කියලා. කියන්නේ හිස් තැන් නම් තියෙන්න පුළුවන්. හැබැයි හිස් තැන තිබ්බට ලාභද විභාජනය වුණාට මෙතන ඉඩ නැත්තම් දැන් මේ පොත නම් දාන්න පුළුවන් මෙහෙම ගැලපි. ගැලපෙන එකක් හම්බ වෙලා. ගැලපෙන එකක් හම්බ වෙච්ච නිසා මෙතනින් අපිට මේ පොත දාන්න පුළුවන්කම ලැබුණා. එහෙනම් මොකද්ද මේකට හේතුව? හේතුව තමයි ළමයි මේ පොත් කට්ටිය අරගෙන යනකොට නැවත ඒවා ගත්ත පිළිවෙලටම ගෙනල්ලා දෙන්නේ නෑනේ. නේද? කවුරු හරි කෙනෙක් මේක අරගෙන ගියාම ආයි මෙතන මැද තිබ්බ පොත ගෙනල්ලා දෙන්නේ. ඒත් එයා ඒක මෙතනින් තියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් අහුරන්න ආයි මේ පොත ගේන්න කලින් වෙන පොතක් ගේනවා. ඒත් එයා ඒක මෙතනින් අහුරන්න බලනවා. ඒත් මේ පොතේ ප්‍රමාණය වෙනස්. එසලම මේ සයිසස් එක්ක යනකොට අපිට මේ වැඩේ පොඩ්ඩක් කරන්න අමාරුයි. හරි. ඉතින් දැන් ඔයාලට පොඩි අදහසක් ආවා, පොඩි පැහැදීමක්. යාබද විභාජනය කියලා කියන්නේ යම්කිසි ගොනුවක් දුසීකාචායනය ඇතුලේ තැන්පත් කිරීමේදී ඒ ගොනුවට ආසන්නයේ ළඟම තියෙන හිස් ස්ථානයේ ගොනුව ගෙනල්ලා තැන්පත් කිරීම තමයි යාබද විභාජනය කියන්නේ. එහෙම නැතුව ළමයි මේක ගිහිල්ලා දාන්න ඕනේ ICT කොටුව ඇතුලේ මේක දාන්න ඕනේ කොමර්ස් කොටුවට මේක දාන්න ඕනේ ආර්ට් කරන පොත් තියෙන තැනට එහෙම කියලා හොයලා දානවද මේවා? නෑ නෑ එහෙම බල එහෙම දාන්නේ නැහැ. නේද? මෙතන තියෙන්නේ නවකතා නම් මේක ඇවිල්ලා විද්‍යා ප්‍රබන්ධ කතාවක් නම් ඒක නවකතාද විද්‍යා ප්‍රබන්ධද කියලා දාලා නැහැ. ගෙනාව මේකට තද කරලා ඔබලා මෙන්න එහෙම දානවා ඉඩ තියෙනවා. ඒක එහෙමයි සිද්ධ වෙන්නේ. වෙනම ළමයි කැටගරි එකක් බලලා එහෙම කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි බලමු ඉතුරු කොටස මේකේ එහෙනම්. හරි. යාබද විභාජනය යනු තැන්පත් කරන දත්ත ගුණෙහි දත්ත දෘಢ තැටියේ ආසන්න ස්ථානයේ ඇති කැටි කිහිපයක තැන්පත් වීමයි. දැන් අපි පොඩ්ඩක් මේකේ වාසි අවාසි ටික ලියාගමු. හරි ලියා ගන්න. මේක යටතේම ළමයි නිකන් ඊගාව රූලින් වගේ ලියා ගන්නකෝ. මෙම ක්‍රමවේදයේ ඇති ගැටලුව වන්නේ
හරි මෙම ක්‍රමවේදයේ ඇති ගැටලුව වන්නේ ගොනුවක් තැන්පත් කිරීමේදී මෙම ක්‍රමවේදයේ ඇති ගැටලුව වන්නේ ගොනුවක් තැන්පත් කිරීමේදී ගොනුවේ විශාලත්වයට ගැලපෙන ලෙස හිස් ප්‍රදේශයක් සොයා ගැනීමට කාලය ගත වීමයි. හිස් ප්‍රදේශයක් සොයා ගැනීමට කාලය ගත වීමයි. මොකද මම ඔයාලට කිව්වලම දැන් අර පොත ඔයාට දීපු ගමන් ඒ පොත දැන් අර රාත්‍රියේ දාන්න පොතට හරින ඉඩක් තියෙන තැනක් බල ඔයා යන්න ඕනේ. අන්න ඒක තමයි මේකේ තියෙන ගැටලු. ළඟම තියෙන තැන දාන්න ඉතින් ළඟම තියෙන තැන හිස් තැනක් තිබ්බොත් හරි. නේද? ඔයාලා ගෙදර කාමරේට එනකොටම මේසෙ උඩ ඉඩ තිබ්බොත් මේසෙ උඩින් බෑග් එක තියෙනවා. හැබැයි බෑග් එක තියන්න මේසෙ උඩ ඉඩක් නැත්නම් ඔයා මොකද කරන්නේ? ඒක ගිහලා ඇද උඩින් තියෙනවා. ඇද උඩක් කවුරු හරි වෙලාවෙ නිදාගෙන කවුරු හරි ඉඩක් නැත්නම් එහෙම ඉතින් බිමින් තියෙනවා. තේරෙනවද ඔයාලට? අපි ළමයි තැනක් බල ගිහින් හම්බ වුණොත්නේ තියන්නේ. හරි. මේවා රූප සටහන් එක්ක ළමයි අපි ටියුට් එකේදී බලාගමු. දැනට මේ ටික ඇති. දැන් ඔයාලට පැහැදිලි යාවද විභාජනය කියන්නේ ළඟම තියෙන හිස් ඉඩ හොයාගෙන එතනින් ගොනුව තැම්පත් කරනවට තමයි අපි යාවද විභාජනය කියන්නේ. ඒතකොට යාවද විභාජනයේදී ගැටලුවක් පවතිනවා. ගැටලුව තමයි ගොනුවට ගැලපෙන ප්‍රමාණය හොයාගන්න පොඩි කාලයක් ගත වෙන එක. හරි. මේ යටතේ අපි ලියාගමු ළමයි වෙනම යාබද විභාජනයේ පවත්නා ලක්ෂණ. යාබද විභාජනයේ පවත්නා ලක්ෂණ. නියම පද්ධති පාඩම ටිකක් ලොකු පාඩමක්. නමුත් ළමයි මේකෙන් අර ලොකු පාඩමක් වුණාට ටිකක් අර අපිට දන්න කරන දේවල් තමයි මේ උගන්වන්නේ. හරි ඊට පස්සේ මේ ප්‍රශ්නයක් මොකක්ද අහලා තිබ්බේ සහන් මොකක්ද අහලා තිබ්බේ මැසේජ් හරි හાર્ඩ් එකේ වින්ඩෝස් ගහන්න දෙන්නේ නැත්තේ බෑඩ් සෙක්ටර්ස් එකක් හින්දා වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් වෙන්න පුළුවන්. බෑඩ් සෙක්ටර්ස් තියෙනවා නම් හાર્ඩ් එකේ ළමයි වින්ඩෝස් දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට බෑඩ් සෙක්ටර්ස් ෆික්ස් කරන්න වෙනවා අපිට. දැන් අපිට මේ හાર્ඩ් එකේ තියෙන බෑඩ් සෙක්ටර්ස් එහෙම අපිට බලා ගන්න පුළුවන් ළමයි. දැන් මේ ප්‍රොපර්ටිස් ගිහිල්ලා අපිට මේකේ ඩිස්ක් ක්ලීන් අප් කොටසට ගියාට පස්සේ ඩිස්ක් ක්ලීන් අප් වල සිස්ටම් ක්ලීන් අප් වල කියන්නේ හાર્ඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් අපිට හොයාගන්න වෙනම අපිට වෙනම සොෆ්ට්වෙයාර්ස් පවා තියෙනවා. හරිද? මේ සොෆ්ට්වෙයාර්ස් වලින් අපිට බෑඩ් සෙක්ටර්ස් හොයාගෙන ඒවා ෆික්ස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ error checking මෙන්න මෙතන මේ hard එකේ tools වල ළමයි the option will check the drivers for the system errors. අපිට මේ drive එකේ තියෙන system checks මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට මෙතනදී scan කරලා හොයාගන්න පුළුවන්. ඒකට මෙතනින් ඒ scan කරලා ළමයි මොන හරි bad sectors වගේ දේවල් සමහර sectors ළමයි crack වෙනවා. කියන්නේ ඒවා විනාශ වෙනවා. විනාශ වෙන්නේම ළමයි කම්පියුටරේ වැඩ කර ඉන්නකොට ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ලොකු ෆයිල් එකක් read වෙවි ඉන්න වෙලාවක තමයි මේ වැඩේ වෙන්නේ. සාමාන්‍ය පොඩි ෆයිල් එකක් read වෙනකොට නම් RAM එකට load වෙන නිසා මේ පොඩි ෆයිල් එක hard එකට damage වෙනවා අඩුයි. නමුත් hard එකෙන් ලොකු බරක් තියෙන ෆයිල් එකක් read කරනකොට ඔයගොල්ලෝ දන්නවා මේ read කරන්න අර මම ඔයාලට කිව්වේ ARM එක. ඒ අත. ඒ තැන් හැමතැනක්ම කැරකි එක ළමයි කියවන්න ඕනේ. චූටි තුඩකින් තමයි මේක වෙන්නේ. එතකොට ළමයි එකපාරට කරන්ට් එක ගියොත් power cut එකක් power failure එකක් ආවොත් අර තුඩ අර hard එක තියෙන තැන එකපාරට වේගෙන් නතර වෙනවා.
නතර වෙනකොට ළමයි නතර වෙච්ච තැන තියෙන සෙක්ටර්ස් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? එහෙම ඩැමේජ් වෙනකොට අන්න එතන ආයි පාරක් ළමයි දත්ත තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? දැන් ඔබ සිද්ධ වෙන්නේ එතකොට අපි දැන් ඔය සෙක්ටර්ස් එක තියෙන ස්ථානය අනුව තමයි ගැටලුව. ඒගොල්ලෝ දන්නවා CD එකක ළමයි CD එකේ අයින වටේම දාර ටික සවුත් වුණොත් මුල ඉඳලා බලන්න පුළුවන් නේ මුල ටික වැඩනේ. ෆිල්ම් එකක් ගත්තොත් එහෙම CD එකේ අවසාන දාරේ සවුත් වුණොත් ෆිල්ම් එකේ අවසාන කොටස බලන්න බෑ. හැබැයි මුල ටික ප්ලේ වීගෙන එනවා. මොකද CD එකේ සවුත් වෙලා තියෙන්නේ අර අවසාන මේ ටික. අන්න දැන් හાર્ඩ් එකේ ළමයි මුල තියෙන සෙක්ටර් එකක් සවුත් වුණොතින් පසු කාලීනව ඔයගොල්ලෝ Windows වගේ දේවල් ඔය හાર્ඩ් එක නෑ හાર્ඩ් එක ෆුල් ෆෝමැට් කරලානේ ආයි Windows දාන්නේ. හાર્ඩ් එක ෆුල් ෆෝමැට් කරන්න ඕනි කියලා කියන්නේ ඔක්කොම සෙක්ටර්ස් ටික මැකුණාම Windows ගහන්නේ ළමයි පළමු සෙක්ටර් එකේ ඉඳලා. ඒතර පළමු සෙක්ටර් එකේ ඉඳලා පිරෙනකොට ඩිංග Windows ලයි යාව විභාජනය ගත්තා ළඟින්ම තියෙන හිස් කොටු වෙන්නේ ආ පුරවගන්නේ. එතකොට ළමයි අන්න එතන මොකක් හරි සෙක්ටර් එකක ෆේල් එකක් තියෙද්දි ඒ ෆේල් එක ගාව Windows නතර වෙනවා. නතර වෙන්නේ ඇයි? එතනින් එහාට යාට යන්න බෑ. කන්ටිනියු වෙන්නේ නෑ. ඒතර යා හાર્ඩ් එකේ ඩැමේජ් එකක් විදිහට අඳුර ගන්නවා. සමහර ලාවට ඔය Windows ෆයිල් තියෙන තැනක හાર્ඩ් එකේ සෙක්ටර් එකක් ඩැමේජ් වෙනවා. Windows ෆයිල් එක හાર્ඩ් එකේ සෙක්ටර් එකක් ඩැමේජ් වෙනවා. බ්ලූ ස්ක්‍රීන් එනවා කියලා කියන්නේ. කම්පියුටරේ ඔන් වෙනකොට බ්ලූ ස්ක්‍රීන් එකක් එනවා. එක්ක වෙන මොකක් කර අවුලක්. එක්ක ෆයිල් මිසින් Windows ෆයිල් මිසින් කියලා කියනවා. මිසින් කියන්නේ නම් ළමයි ෆයිල් එක ඩිලීට් වුණොත්. ගොඩක් බ්ලූ ස්ක්‍රීන් આવොත් එහෙම එතන සෙක්ටර් එකක ෆේලියර් එකක්. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් දේවල් ඔය අපි කියන්නේ. ඉතින් මේ ඔප්ටිමයිස් ඇන්ඩ් ඩීෆ්‍රැග්මන්ට් ඩ්‍රයිව් කියන කෑල්ල වෙනම කියලා දෙන්නම්. මේකත් අපේ පාඩමට අදාළව තියෙනවා මේ ටූල් වල ළමයි. ඒතර මේ ටික තමයි අපි ඇත්තටම මේ කතා කරන්නේ මේ හાર્ඩ් කම්පියුටරේ තියෙන මෙන්න මේ කොටස් ටික තමයි මේ මුල ඉඳලා අපි මේ කතා කරගෙන ආවේ. හරි ඊට පස්සේ 4:30ද 4ද ඉවර වෙන්නේ කවුරු හරි දන්නව නම් කියන්නකෝ. ඉවර වෙන වෙලාව කවුරුවත් දන්නේ නැහැ මං ඇරෙන්නේ. මගෙන් අහන්න. කවුරු හරි දන්නව නම් අහන්න කියන්නේ. ඔව් වැඩ කර කර ඉද්දි කොච්චරනම් කරන්ට් එක යනවද කියලා අහනවා. ඔව් කරන්ට් එක යනවා. ගියාට තාම අවුලක් වෙලා නැහැ නේ ඔයාලට. අවුලක් වෙලා නැත්තේ ළමයි. දැන් ෆිල්ම් එකක් බල බල ඉද්දි කරන්ට් එක ගියාට ලොකු අවුලක් වෙන්නේ නැහැ. හේතුව තමයි ෆිල්ම් එකේ තියෙන MB 700යි කියලා හිතන්නකෝ. MB 700ක් RAM එකට ලෝඩ් කරගන්න RAM එකේ ඉඩ තියෙනවනේ. ඒතකොට කරන්ට් එක ගියා කියලා RAM එක ඩැමේජ් වෙන්නේ නැහැ ළමයි. මොකද ඒක ඒ වෙනකොටත් hard disk එකකින් RAM එක ලෝඩ් කරගෙන තියෙන්නේ. තමයි මේ වෝන් නියුමාන් ආකෘතියත් එක්ක හાર્ඩ්වෙයාර් වලදී ඔයගොල්ලන්ට මම මේවා කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේවා මේ ඔහොම අහන්න බෑ මගේ. නිසා මේ එතකොට ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ ළමයි ප්‍රෝග්‍රෑම් එකක් කම්පියුටර් එකකට ඉන්ස්ටෝල් කරගෙන ඉන්නකොට හොඳට බලන්න හොයලා බලන්න. හොඳට හොයලා බලන්න Photoshop Office වගේ ලොකු පැකේජ් එකක් කම්පියුටරේ ඉන්ස්ටෝල් කරගෙන ඉද්දි කරන්ට් එක ගියොත් දෙවෙනි පාර ඔන් වෙනකොට හાર્ඩ් එක ඩිස්ක් ක්ලීන් අප් මොඩ් එකට ගෙනියනවා. ඒ කියන්නේ ඔයගේ හાર્ඩ් එක ඩිස්ක් ක්ලීන් අප් මොඩ් එකට ගෙනියන්න ඕනේ මොකක් හරි ඩැමේජ් එකක් වෙලා ඒක බෑඩ් සෙක්ටර්ස් ක්ලීන් අප් චෙක් අප් කීකේ ඔහොම වැටෙනවා ඇති. ඔයගොල්ලෝ දැකලා නැති CMD වලින් සුදු පාට අකුරු කොටස වැටිලා මෙහෙම වෙනවා. එහෙම වෙන්නේ අර හાર્ඩ් එකේ හાર્ඩ් එක එක්ක ඇක්සස් කරන වෙලාවක කරන්ට් එක ගියොත් විතරයි. එහෙම නැතුව නැතත් අනිත් වෙලාවලුත් තියෙනවා එහෙම එන. නමුත් සමහරුන්ට ඔය සින්දුවක් අහා ඉද්දි ගොඩක් වෙලාවට ගේම් එකක් ප්ලේ කර කර ඉද්දි කරන්ට් එක ගිහින් කරන්ට් එක ආවහම මුකුත් වෙන්නේ නැති නිසා වැඩි ගණන් ගන්නේ නැහැ. හරිද? ඒතර සමහර මෙහෙමයි හරි වෙලාවෙදි ගියොත් හරි ළමයි. මිනිහෙක් වුණත් එහෙමනේ ළමයි මැරෙනවා නම් ආයි ඉතින් මැරෙන්න ඕනේ දෙයක් සිද්ධ වුණොත් මැරෙනවා. එහෙම නැතුව ඉතින් අපි මේ නේද සමහර අවස්ථා තියෙන්නේ බේරි යනවා. ඒ වගේ හાર્ඩ් එකත් එහෙම තමයි. හරිද? වෙලාව ආව වෙලාවට ඉතින් මොකක් හරි සෙක්ටර් එකක් සවුත් වෙන්න පුළුවන්. ඒ සවුත් වුණත් සමහරු දන්නේ නැහැ. මොකද Windows අවුල් වෙලා නැත්තම් කම්පියුටරේ වැඩ කරනවා ළමයි. ආයි කවදා හරි දවසක කම්පියුටරේ ෆෝමැට් කරන්න එහෙම ආපු වෙලාවක් ඉදී ඔය දැන් ඔය සහන්ට වෙලා තියෙන්නේ. Windows කොච්චර ගැහුවත් ළමයි ගහන්න බෑ. හරිද? එක තැනකදී නතර වෙනවා. එයා පෙන් එකට බූට් කරලා ගහන්න ගියා CD එකට බූට් කරලා ගහන්න ගියා මොනම කරත් එක තැනකදී නතර වෙනවා. ඒ අර බෑඩ් සෙක්ටර්ස් තියෙනවා. ඒ සෙක්ටර් එකෙන් පන්නන්න බෑ. ඒ වෙලාවල ළමයි අපිට ඉතින් ඕවා වෙන ක්‍රමවේද ඔස්සේ කරගන්න පුළුවන් ඉතින්. මම එකයි කිව්වේ යාට. ඒතර බෑක් සෙක්ටර්ස් දැන් ඒවා කරන්න පුළුවන් ඉතින්. දැන් අපිට බෑක් සෙක්ටර්ස් ප්‍රමාණය අනුව ළමයි Windows 7 Windows අපි ගහද්දි හිටමු බෑක් සෙක්ටර්ස් 500ක් තියෙනවා කියලා. අපිට පුළුවන් බෑක් සෙක්ටර්ස් 400ක OS එකක් දාන්න. ඒතර 500 වෙනි සෙක්ටර් එක සවුත් වෙලා තියෙනවා නම් ඒ සෙක්ටර් එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒතර අපි ඔය ගොඩාක් ඒ වගේ ෆෝමැට් කරන්න බැරි හાર્ඩ් හම්බුනහම අපි කරන්නේ Linux දානවා. මොකද Linux කියන්නේ එකක් ප්‍රමාණයෙන් අඩු OS එකක්. Linux දාලා Linux වලින් අපි ඊට පස්සේ උඩින් දානවා Windows. එහෙම දාගෙන ඔය එක එක ක්‍රමවේද ඔස්සේ අපි ඔය වැඩ කරන අවස්ථාවල් හදා ගන්න පුළුවන්. මොකද අපිට පිටින් OS එකේ Linux දාලා ඒක උඩින් අපිට වෙනම iOS එකක් දාගන්න එහෙම පුළුවන් අවස්ථා එනවා. ඉතින් මේවා මේ ප්‍රායෝගිකව අපිට හම්බ වෙනවා ළමයි. හරිද? හරි. පන්ති ඉවර කරන්න කියලා දහනවා. මම ඉතින් පන්ති ඉවර කරනවානේ 4ට මේ මොකද තාමට මේ මම ගමනක් ගිහිල්ලා ආවේ ළමයි එන්නකොට 1:00මාරයි ඉතින් ඒ ආව ගමන් පන්තිය පටන් ගත්තා 2ට. ඉතින් තාම දැන් කෑවේ නෑ.
දැන් 4:00 ඉන්න අමාරුයි. මේ දැනුත් බඩගිනි හොඳටම. උදේට කාපු ගමන්නේ. ඒ හින්දා මම දැන් කොහොමද 4ට නතර කරනවා. 4:00 වෙනකන් අදන් ගියොත් එහෙම ලෝකයක්ම එනවා කෑවෙන්න දුයි කියලා. මොකද ආයෙ රෑ පන්තියක් තියෙනවා. ඊයේ රෑ මලගියක් තිබ්බ නිසා ඊයේ රෑ 8ට පටන් ගන්න පන්තියේ කරේ නෑ. දැන් ඒ පන්තියත් අද ආයි පාරක් අද දාගත්තා. ඒකවල අද ඊකොමර්ස් පන්තිය තියෙනවා ආයි 8ට. හරි. යාබද විභාජනයේ පවත්නා ලක්ෂණ ටික අපි ලියාගමු. තැම්පත් කරන ලද ගොනු වෙත ප්‍රවේශ වීම පහසුය. තැම්පත් කරන ලද ගොනු වෙත ප්‍රවේශ වීම පහසුය. මොකද ඉතින් තැම්පත් කරන තැන දන්නවනේ. තැම්පත් කරන තැන දන්න නිසා ළමයි නැවත ඒක ලබා ගන්නත් ඉතින් පුළුවන්. නේද? දැන් ඔයා ඔයා ඉස්කෝලේ හරි පන්ති හරි ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කොහේ හරි ඉඳ තියෙන තැනකින් බෑග් එක තිබ්බහම තිබ්බ තැන දන්නවනම් එතනින් ගන්න පුළුවන්නේ. දැන් බෑග් එකේ තියෙන බඩු තැන් තැන් වලින් තියාගෙන ගියොත් ගෙදර ඇවිල්ලා ICT පොත එක කාමරයකින් තියෙනවා. අනිත් පොත තව කාමරයකින්. සපත්තු දෙක කුස්සියෙන් තියෙනවා. රෙදි ටික බාත්රූම් එකකින් තියෙනවා. දැන් පාට කවුරුහරි කියනවා ඉස්කෝලෙන් ලෑස්ති වෙන්න කියලා. දැන් කොහොමද? අර වගේ ලේසිද? කාමර 4-5කට ගිහිල්ලා නේද බඩු ටික එකතු කරගෙන. ඒ නිසා මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි gediye පිටින්ම අපි ගිහින් එක තැනකින් තියන්නේ. උතර අපිට එතනින් ආයේ මේක අරගෙන යන්න ලේසියි ළමයි. කොටස් තැන් තැන් වල තියන්න යන්නේ නැහැ අපි. ඒ නිසා මේකෙදි කියන්නේ තැම්පත් කරන ලද ගුණවත ප්‍රවේශ වීම පහසුය. ඊගාව කොටස සරල විභාජන ක්‍රමයකි. මේක තමයි මෙතන තියෙන සරලම විභාජන ක්‍රමය. ඒ සරලයි කියන්නේ කොහොමද? කොහෙද ඉඩක් තියෙන්නේ? ඉස්සෙල්ලාම හම්බෙන ඉඩෙන් මේක තැම්පත් කරනවා. සරලයි ළමයි. ඉස්සෙල්ලාම හම්බෙන හිස් ඉඩෙන් එයා ගිහිල්ලා ගුණුව තැම්පත් කරනවා. සරල විභාජන ක්‍රමයකි. හරි ඊගාව එක ගොනුව තැම්පත් කළ පසු ඒ කියන්නේ දැන් මේ මෙහෙම කතාවක් කියන්න යන්නේ ගොනුව තැම්පත් කළ පසු දැන් අර රාක්කින් වලට පිටු 100ක විතර පොතක් ගෙනල්ලා තියන්න කිව්වනේ දැන් ඔයා ඉතින් ඉඩ බලලා ගාන්ට ළමයි පිටු 120ක විතර ඉඩක් තියෙන හිස්තැනක් හොයාගෙන එතනින් මේ පොත ඔබනවා එනි පිටු 20කට විතර තව ඉඩක් තිබිලා තියෙනවා. මෙන්න පස්සේ ළමයි ආයේ අර අයිතිකාරයා අනේ අර පොත ඇතුලේ තිබිලා පිටු 50ක් මට දාන්න අමතක වෙලා ඒ පිටු 50 ගැලවිලා මේ පිටු 50 ඒ පොතට දාන්නකෝ කියලා ගෙනල්ලා දෙනවා. දැන් මාර වැඩි. දැන් අර පිටු 50ම දාන්න අතර ඉඩ තියෙනවද? 120ක විතර ඉඩක් නම් තිබ්බේ 20යිනේ ප්‍රී තිබිලා තියෙන්නේ. ඒ 20ට දැම්මහන් තව 30ක් ඉතුරු වෙන ළම. අන්න ප්‍රශ්නයක් අපිට. ඒ කියන්නේ ගොනුවක් තැම්පත් කරාට පස්සේ නැවත නැවත ඒකට ළමයි දත්ත එකතු කරන්න යන්න අපිට පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දැන් තිබ්බ ඉඩේනේ මේ වාඩි උනේ අමාරුවෙන්. දැන් ඔය යාබද විභාජනය කියනක ඔය පුත්‍රාක්කයට වඩා ලේසියෙන් මම ඔය යාබද විභාජනය උගන්වන්නත් ගන්න එකම උදාහරණය තමයි ළමයි බස් එක. ඔය බස් එකේදී යාබද විභාජනයනේ අපි කරන්නේ. ඔයගොල්ලෝ මොකක්ද කල්පනා කරනවද මොකක්ද ඒ කියලා? මොකක්ද ඒ කියන්නේ බස් එකෙන් නේද දොරෙන් නැග්ග ගමන් ඉඩම කියන්නේ ළඟම තියෙන සීට් එකේ අපි වාඩි වෙනවනේ ගොඩක් වෙලාවට. සෙනග අඩු බස් එකක් නම් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරලා තෝරලා තමන් ආස කරන තමන් ආදරය කරන සීට් එකකටනේ යන්නේ. මම මේ කතා කරන්නේ එහෙම හුරුතල් වෙන අවස්ථාවක් නෙවෙයි. නේද? ඉස්කෝලේ ඉරලා පාර අයින් වෙලා ඉද්දි බස් එකක් ආවොත් එහෙම පොරක් කාලා කරලා අර ෆුට් බෝඩ් එකෙන් උඩට නැග්ග ගමන් ළඟම තියෙන සීට් එකෙන් නෑ සංගීත පුරුතරගේ වගේ. ළඟම තියෙන සීට් එකකින් වාඩි වෙනවනේ ළමයි. ආයේ ඔයා සමහරවිට ඔයා එතන මහත කෙනෙක් එහෙම හිටියොත් අන්න ඒ වෙලාවට බලනවා මට නම් මෙතන ඉඩ මදි වෙයි හිර වෙලා ඉන්න වෙන්නේ කියලා කොයිකටවත් වටේ බලනවා තව තැනක් තියෙයිද කියලා. එහෙම තිබ්බොත් එතෙන්ට පනිනවා. එහෙම නැත්නම් අමාරුවෙන් හරි නේද? පස්සේ පැත්ත එක පැත්තක් හරි තියාගෙන ඒ සීට් එකේ වාඩි වෙලා යනවා. ඉතින් යාබද විභාජනයේ හොඳ උදාහරණය තමයි ඒක. අන්න දැන් මේ කියන්නේත් එහෙම කතාවක්. ඔයා වාඩි වුණාට පස්සේ ආයෙ වාගේ සයිස් එක එහෙම වැඩි කරගන්න බෑ. සයිස් එක වැඩිවුණාට කරන්න දෙයක්වත් නැහැ. ඉඩ නැහැනේ සීට් එකේ ළම. නේද? පස්සේ ආයෙ වෙනස් වෙන්න බෑ. ඉඳගත්තා නම් ඉඳගත්තා. තේරුණාද? ආයෙ වගේ වැඩක්. මේ සරල විභාජන ක්‍රමයක් කිව්වෙත් ඒකයි ළමයි.
හරිද? සරල විභාජන ක්‍රමයක්. යාළුවෝ දෙන්නෙක් එක්ක නැගලා එක්කෙනෙක්ට අනන් තිබ්බේ. ඒත් කරන්න දෙයක් නැහැ. ඔයා එතනින් වාඩිවෙනවා යාළුවෝ වෙන තැනකින් වාඩි වෙනවා. හරි. එහෙනම් මේකෙද අපිට ලියා ගන්න පුළුවන් ගොනුව තැම්පත් කළ පසු නැවත නැවත දත්ත එකතු කිරීමේ අපහසුතාවය. ගොනුව තැම්පත් කළ පසු නැවත නැවත දත්ත එකතු කිරීමේ අපහසුතාවය. හරි. තව එකක් ලියා ගන්න මේක දැන්ම තේරෙන්නේ නැහැ. අපි ඔබ ඉස්සරහදී කතා කරනවා. බාහිර ඛණ්ඩනීකරණය සිදුවිය හැක. බාහිර ඛණ්ඩනීකරණය සිදුවිය හැක. ඛණ්ඩනීකරණය කියන්නේ මොකක්ද කියන එක අපි කියා දෙන්නම්. ප්‍රතිඛණ්ඩනීකරණය, ඛණ්ඩනීකරණය කියලා දෙකක් තියෙනවා. දැනට ලියා ගන්න බාහිර ඛණ්ඩනීකරණය සිදුවිය හැක. බාහිර ඛණ්ඩනීකරණය සිදුවිය හැක. හරි මේ තමයි යාබද විභාජනයක ලක්ෂණ. දැන් අපි ඉගෙන ගත්ත ආයම් මූලට ගොනු පාලන කාණ්ඩය, ගොනු ආචායන කළමනාකරණය යටතේ ගොනු පාලනය කරන කාණ්ඩය ඉගෙන ගත්තා. ඒ කාණ්ඩ එකතු කරන තොරතුරු ටිකත් අපි අරගත්තා. ඊට පස්සේ අපි කතා කරා ආචායන විභාජනය කියන කොටස දත්ත ගුණ තැන්පත් කරන කිරීමේදී තාක්ෂණික ගැටලු ඇති වෙනවට තමයි මේක අපි කතා කරන්න කියලා කිව්වා. එතකොට ප්‍රධානම ගැටලුව නම් මේ ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කරන්න බෑ කියලා කිව්වා. ඒ හින්දා මේවා තැන්පත් කරන්න ප්‍රධාන කාණ්ඩ තුනක් හඳුන්වා දීලා තියෙනවා. යාබද විභාජනය, සබැදි විභාජනය, අනුක්‍රමික විභාජනය. අපි දැන් මේ කතා කරේ යාබද විභාජනය ගැන. යාබද විභාජනය කියන්නේ තැන්පත් කරන ගොනුවය දෘඩ තැටියේ ආසන්නම ස්ථානයේ තියෙන කැටති සම්බන්ධ කරලා තැන්පත් කරන එකට නේද? හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ළඟම තියෙන කැටිති ටික බලලා එතනින් ගොනුව තැන්පත් කරනවා. අන්නතරද අපි කිව්වා කැටිති කියන්නේ මොකද්ද? සෙක්ටර් එකක්. එක චූටි හાર્ඩ් එකේ තියෙන චූටි කොටුවකට කුඩාම ස්ථානයකට සාමාන්‍යයෙන් එතන බයිට් 512ක වගේ ප්‍රමාණයක් තියෙනවා කියලාත් මම ඔයාලට කිව්වා. ඊට පස්සේ අපි හાર્ඩ් ඩිස්ක් එකක් නම් කරලා මේ ටික වෙනම ඉගෙන ගන්නවා. එතකොට අපිට පුළුවන් ඕක හරියටම දාගන්න දැනට ගණන් ගන්න එපා ළමයි මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේකෙදිත් මම ඔයාලට කිව්වා මේකෙදිත් අපිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ගැටලුව තමයි අපි තැන්පත් කරන ලද ගොනුවේ තියෙන විශාලත්වය අනුව ඊට ගැළපෙන ස්ථානයක් තෝරගන්න පොඩි කාලයක් යනවා. කාලයක් යන එක තමයි ඉතින් මෙතනදී තියෙන අපිට එකම ගැටලුව. ඊට පස්සේ අපි කතා කරා මේකේ ලක්ෂණ විදිහට ඉතින් තැන්පත් කරන ගොනුවට ප්‍රවේශ වෙන්න ඇත්තටම හරි ලේසි. ඒ වගේම මේක සරලම විභාජන ක්‍රමයක්. ඒ වගේම තැන්පත් කරාට පස්සේ ගොනුවක් පස්සේ අපිට මේක වෙනස් කරන්න මේකට දත්ත එකතු කරන්න බෑ. මොකද ඒකේ විශාලත්වයේදී තැන්පත් කරපු තැනත් එක්ක ඒක පොඩ්ඩක් අපහසුයි. ඒ වගේම මේක සරල ඛණ්ඩනීකරණයක් ඇති අවස්ථාවක්. හරි. දැන් අපි යන් දෙවෙනි කොටසට සබැදි විභාජනය. එයා ගැන කතා කරන්න යන දෙවෙනි කෙනා සබැදි විභාජනය. සබැදි විභාජනය link allocation. මෙයා මොකක් වගේද? දැන් අර යන යාබද නේද? වචනෙන්ම ලියන්න පුළුවන් නෝට් එක. යාබද ළගම නේද? ළගම ඇති ස්ථානයේ යාබද සබැදි දැන් යන්නේ සබැදි සම්බන්ධයක් එක්ක link එකක්. හරි. ලියන්න එහෙනම් මෙයා ගැනත් ගොනුවක දත්ත
ගොනුවක දත්ත ආසන්නයේ පිහිටි ගොනුවක දත්ත ආසන්නයේ පිහිටි කැටිති කිහිපයක තැන්පත් නොවි තැන්පත් වෙනවනන්නේ අපි එකට කිව්වේ යාබද කියලා. මේ යාබද නෙවෙයිනේ එහෙනම්. තැන්පත් වෙන්නේ නැහිලුනේ. ගුණෝක දත්ත ආසන්නයේ පිහිටි කැටිති කිහිපයක තැන්පත් නොවි විවිධ ස්ථානයන්හි විසිරී තැන්පත් වීම බලන්න විවිධ තැන්වල විසිරීලා තැන්පත් වෙනවා. සබැදි විභාජනය ලෙස හැදින්වේ. ගොනුවක දත්ත ආසන්නයේ පිහිටි කැටිති කිහිපයක තැන්පත් නොවි විවිධ ස්ථානයන්හි විසිරී තැන්පත් වීම. තියාගත්තද? ඕක මතක තියාගන්න මෙහෙම ක්‍රමයක් කියන්නම්කෝ ළමයි. අපේ යාළුවට කියන සමාන වචනයක්නේ සබද නේද? සබද කියලා කියනවා යාළුවට. ඒතර ඒ සබද මේක සබැදි දෙකක්. නමුත් ඔය සබද කියන වචනේත් එක්ක අපිට යාළුවව මෙහෙම මතක තියාගන්න පුළුවන්. මේ බලන්නකෝ ළමයි. යාළුවෝ 4 දෙනෙක් එකට බස් එකට නගිනවා. යාළුවෝ 4 දෙනා කියන්නේ එක ගොනුවක්. තේරුණාද? යාළුවෝ 4 දෙනෙකුගේ ගොනුවක් ෆයිල් එකක්. දැන් එහෙම හිතන්න. යාළුවෝ 4 දෙනා බස් එකට නගිනකොට සබැදි විභාජනය කියන ක්‍රමවේදයට යනව නම් මේ 4 දෙනාටම එකට වාඩි වෙන්න සීට් එකක් තියෙන්න ඕනේනේ. එකට 4 දෙනාට එකට වාඩි වෙන්න නම් ඉතින් බස් එකේ පිටිපස්සේ සීට් එකටමනේ යන්න වෙන්නේ. එතන ළඟම තියෙන තැන බැලුවොත් ළඟම තියෙන තැන කීයටවත් අපිට ඉඩ හම්බ වෙන්නේ නැහැ. හරි. එහෙනම් සබැදි විභාජනය ළමයි යාළුවෝ 4 දෙනා. යාබද විභාජනය කියන එක යාළුවෝ 4 දෙනාට ගැලපෙන්නේ නැහැ. යාළුවෝ 4 දෙනා බලනවා නගිනකොටම අපිට එකට වාඩි වෙන්න සීට් එකක් හොයාගන්න බැහැ. එහෙම තියෙන්නේ එක සීට් එකක් හින්දා යාළුවෝ 4 දෙනා මොකද කරන්නේ? බස් එකේ ඉඩ තියෙන තැන් 4කට ගිහින් වාඩි වෙනවා ළමයි. එක යාළුවෙක් ඉස්සරහාම සීට් එකේ ඊගාව යාළුවා ඊට එහා පැත්තේ සීට් එකේ බස් එකේ දෙපැත්තේ සීට් පේලි දෙකට යනවනේ. ඒතර එක යාළුවෙක් පිටිපස්සේ සීට් එකේ අනිත් යාළුවා ඊට එහා පැත්තේ සීට් එකේ. දැන් මුළු හතරේ තමයි යාළුවෝ 4 දෙනා ඉන්නේ. බලන්නකෝ ළමයි. හැබැයි ගමන යනවනේ නේද? තමන්ගේ ගමනාන්තයට මේ යාළුවෝ 4 දෙනා යනවනේ ළමයි බස් එකේ. ඒ කියන්නේ ඔයාගේ ෆයිල් එක ළමයි එකපාරට එනවා ලොකු ෆයිල් එකක්. හැබැයි මේ ලොකු ෆයිල් එක දාන්න ඉඩ ඔයාගේ කොහෙවත් හොයාගන්න නැහැ. උදාහරණයක් පිටු 400ක පොතක් ගේනවා. පිටු 400 පොත ඔබන්න නම් කොහෙවත් ඉඩක් නැහැ. හැබැයි පිටු 100ේ පොත් දාන්න හිස්තැන් 4ක් තියෙනවා. ඔයා මොකද කරන්නේ? අර පොත කොටස් 4කට කඩලා 100 තැන් 4 තැන්පත් කරනවා. තමයි. අවසානයේ රාක්කේ තැන්පත් වුණානේ පොත. නේද? පොත එක තැනක නැති වුණාට රාක්කේ තියෙනවනේ පොත. ආරක්ෂිතයිනේ. නේද? අරුන් 4 දෙනාට බස් එකේ යන්න එක සීට් එකක් නැති වුණාට උන් 4 දෙනා බස් එකේ ඉන්නවනේ. බස් එකේ යනවනේ. එකට බහින්න පුළුවන් නේද? ප්‍රවේශ වෙන්න පුළුවන් එකට. තේරෙනවද මේ හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ළමයි මේ කරුණු. යාබද විභාජනයේදී ළඟම තියෙන තැනින් වාඩි වෙන්නේ ළඟම තියෙන තැන යාට ගැලපෙන ඉඩ හම්බ වුණොත්නේ. සබැදි විභාජනයේදී ළඟම තියෙන තැන හොය එහෙම බල ඉන්නේ නැහැ මේගොල්ලෝ. විසිරිලා Tamanට තැම්පත් වෙන්න පුළුවන් තැන් හොයාගෙන ඒගොල්ලෝ තැම්පත් වෙනවා. හරි සරලයිනේ. හරි පැහැදිලිනේ ළමයි. හරි එහෙනම් ඕකට තමයි අපි කියන්නේ සබැදි විභාජනය කියලා. හරි. ඒ වගේම මේකෙදි මෙන්න මේ වගේ තව චූටි ක්‍රමවේදයක් භාවිතා කරනවා. ඒක තමයි දැන් මේවා මේ හිතුවක්කාර විදිහට තැම්පත් වෙන්නේ නෑ ළමයි. දැන් මේ බස් එකේදී නෑ යාළුවෝ 4 දෙනාගේ එක යාළුවෙක් ඉස්සෙල්ලාම වාඩි වෙනවනේ. මේ 4 දෙනාම එකපාර වාඩි වෙනවද ටක් ටික් ගාලා. එහෙම නෑනේ. ඉස්සෙල්ලාම නගින යාළුවා වාඩි වුණාම ඒ යාළුවා අනිත් යාළුවෝ 3 දෙනා වාඩි වෙන තැන් තුන බලා ගන්නවා. ඔයාලා මේක කරන්නේ නැද්ද කියන්නකෝ ඇත්තටම.
සෙට් එකක් එක්ක යාළුවෝ ටිකක් එක්ක ගමනක් යනකොට ඉස්සෙල්ලාම නැග්ගෙක්කනා වාඩි වුණාම එයා ඔළුව දදා බලන්නේ නැද්ද? කො අනිත් අය කොහෙන්ද වාඩි උනේ? ආරයා එතන ඉන්නවා. හරි මෙයා මෙතනින් වාඩි වෙලා. මෙයා මෙතනින් වාඩි වුණා කියලා. සමහරවිට සල්ලි ටිකට් ගන්න එක්කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම බලනවා. මොකද ටිකට් ගනිද්දි දැන් ටික කියන්න එපා. ළමයි ඔය දේමයි කම්පියුටරේ වෙන්නේ. කම්පියුටරේ වෙන්නේ කොහොමද? මේ ගොනුවේ පළමු කැටිත්ත තියෙනවනේ. නේද? මේ ගොනුව තැම්පත් වෙන පළමු කැටිත්ත තැම්පත් වුණාට පස්සේ තමයි ඉතුරු ටික ළමයි ගිහින් තැන් තැන් වල තැම්පත් වෙන්නේ. නේද? දැන් බස් එකට නගින ගොනුවේ පළමු කැටිත්ත විදිහට යන්නේ ඉස්සලම යන යාළුවනේ. ඌ ගිහින් ටක් ගාලා කොහේ හරි ඉඳ තියෙන තැනක වාඩි වෙලා අනිත් තුන් ටික නැගලා තැන් තැන් වලට යනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ අනිත් කැටිත්ත ටික තැම්පත් වෙලා තියෙන තැන් ගැන අවබෝධයක් පළමු කැටිත්තට තියෙනවා. පැහැදිලිද ඔයාලට? එහෙනම් හાર્ඩ් එකෙත් ඒ විදිහමයි ළමයි. හાર્ඩ් එකේ ඔන්න ගොනුව එනවා, පළවෙනි තැන ඉඩ තියෙනවා. පළවෙනි තැන යා ටක් ගාලා පළවෙනි කැටිත්ත ගබඩා කරනවා. දැන් ඉතුරු කැටිත්ත ටික විසිරලා යනවා. ඉඩ තියෙන තැන් වලට ගිහිල්ලා ළමයි තැම්පත් වෙනවා. පළමු කැටිත්ත අරගොල්ලෝ විසිරීලා ගිහිල්ලා තැම්පත් වෙච්ච හැම කැටිත්තකම ස්ථාන ටික මතක තියාගන්නව ළමයි. නැත්තම් ආයි මේක එකට ප්‍රවේශයකට යන්න අමාරුයිනේ. නේද? දැන් බහින තැන දන්නේ පළවෙනි යාළුවා නම් අරගොල්ලෝ වාඩි වෙච්ච තැන් ටික දැනගන්න එපා. බහිනකොට එන්න එන්න අතන නැගිටින්න ඔයා යම් එහෙම ළඟට ගිහින්වත් නේද නැගිටව ගන්න පුළුවන් වෙන්න එපා. නැත්තම් කොහොමද මේ සෙට් එකම අපි අල්ලගන්නේ? ඒක තමයි මෙන්න මෙතන අපි මේ කාරණාවත් මේකෙදිම පොඩ්ඩක් ලියා ගමු ළමයි. මෙහෙම ලියන්න. ගොනුවේ පළමු දත්ත කාණ්ඩය. ගොනුවේ පළමු දත්ත කාණ්ඩය එක් කැටිත්තක තැන්පත් වූ පසු ගොනුවේ පළමු දත්ත කාණ්ඩය එක් කැටිත්තක තැන්පත් වූ පසු අනේ එතන හදා දින්න බෑ. එක් කැටිත්තක තැන්පත් වූ පසු ඉතිරි දත්ත කොටස් තැන්පත් වූ ස්ථානය පිළිබඳ සටහනක් ඉතිරි දත්ත කොටස් තැන්පත් වූ ස්ථාන පිළිබඳ සටහනක් එම කැටිත්තේ සඳහන් කරගනු ලැබේ. එම කැටිත්තේ සඳහන් කරගනු ලැබේ. හරි ඒ ඇස්සේ කරන් ගිහිල්ලානේ. කවන්නේ දැන් ඉවරයිනේ. පවතින. හරි මෙතනින් ඉවරයිලාමයි මම ඔය අනුක්‍රමික විභාජනය මම ඊගාවට කරන්න තියලා මේකෙන් මම ඉවර කරනවා. හරි. එතකොට මේ අන්තිමට තැන්පත් වෙන දත්තයේ තියෙන කැටිත්තේ කිසිම සඳහනක් ඒගොල්ලෝ මේ පවත්වා ගන්න නෑ ළමයි. පළමු කැටිත්තේ තැන්පත් වෙච්චි පළමු කැටිත්ත විතරයි අනිත් අය ගැන මෙහෙම මතක තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ බස් එකේ අන්තිමට වාඩි වෙච්ච පුද්ගලයා යාළුවා එයා දන්නේ නෑ ළමයි පළවෙනියා වාඩි උනේ කොහෙන්ද කියලා. මොකද ඉතින් එයා අන්තිමනේ ආවේ. නිසා ඒගොල්ලෝ මෙයාලව මතක තියාගන්නේ නැහැ.
හරි මේ විදිහට ළමයි ගොනු පවත්වාගෙන යන්නේ ගොඩක් වෙලාවට පවත්වාගෙන ගියේ මෙන්න මේගොල්ලෝ MS DOS ලා. හරි MS DOS තමයි මේක කරගෙන ගිහින් තියෙන්නේ. ඒගොල්ලෝ ගාව ළමයි fat file system එක තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඒතර ඔය fat ගොනු ආකෘතිකරණය තිබුණ MS DOS වගේ මෙහෙම පද්ධති වල ගොඩක් වෙලාවට සබැඳ විභාජනය තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් වර්තමානයේ මේ වගේ විභාජන ක්‍රමයේ භාවිතා වෙන්නේ නැහැ ළමයි. ලියාගන්න එක. අපි මේකේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක ලියලා ඉවර කරමු. සබඳ විභාජනයේ පවත්නා ලක්ෂණ. අපි මේකේ ලියුවනේ බාහිර ඛණ්ඩනීකරණය සිදුවිය හැක කියලා. මේකෙදි අපි පටන් ගන්න මෙතනින් ලක්ෂණය බාහිර ඛණ්ඩනීකරණ අවස්ථා ඇති නොවේ. හරි. මොකද එහෙම එකක් මේකෙදි වෙන්නේ නැහැ. මොකද ළමයි එහෙම වෙන්නේ නැත්නම් මම ඛණ්ඩනීකරණේ තාම කියලා දුන්නේ නැහැ. මොකද තැන් තැන් වලින් වාඩි වුණාම ආයි හිස්තැන් ඇති වෙන්නේ නැහැ. තිබ්බ හිස්තැන් ටිකේ කට්ටිය වාඩි වෙලානේ. ඒකයි උතනදි කියන්නේ බාහිර ඛණ්ඩනීකරණ අවස්ථා ඇති නොවේ. ඒක ලියා ගන්න මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලා ඊගව දවසේ මේක අපි මාතෘකාවට එනවා. දැන් මේකේ ළමයි ගොනුවේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් කලින් මං කියවනේ ආබද විභාජනයේදී ගොනුවේ ප්‍රමාණය වැඩි වුණොත් කරන්න දෙයක් නැහැ. වැඩි කරගන්න බෑ. ඉඩ තියෙන 100 නම් 100ම තමයි. මේකෙදි එහෙම නෑ. තව වැඩි වුණොත් ළමයි බස් එකේ තව ඉඩ තියෙනවා. නේද? බස් එකේ තව ඉඩ තියෙන තැන් වල ඒගොල්ලෝ වාඩි වෙයි. මොකද එක තැනක නෙවෙයිනේ. ඕනි තරම් සීට් තියෙනවනේ. එන්න මෙතන ලියාගමු. ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වැඩි කරගත හැක. ගුණයේ ප්‍රමාණය පහසුවෙන් වැඩි කරගත හැක. බලන්න එකකට සාපේක්ෂව අනිත් එකේ තියෙන ලක්ෂණ බලන්නකො ළමයි. එකක් මතක තියාගත්තාම අනිත් පැත්තට ලියන්න තියෙන්නේ ඒකේ අවාසි ටික. ගුණයේ ප්‍රමාණය පහසුවෙන් වැඩි කරගත හැක. අන්තිම එක. ගුණයේ දත්ත වෙත ප්‍රවේශ වීමට සෙවීම් ගණනාවක් කිරීමට සිදුවීම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඉතින් ළමයි අර කට්ටියත් එක්ක බස් එකෙන් බහින්න නම් යාළුවෝ ඉන්න තැන් ඔක්කොම හොයන්න එපා. නැගිටව ගන්න. ඒකයි ඉතින්. දත්ත වෙත ප්‍රවේශ වෙනකොට සෙවීම් ගණනාව හොයන්න ඕනි. කොහේ වාඩි වෙලාද දන්නේ නැහෙනි. පළවෙනි එක මතක තියාගෙන තමයි ඉන්නේ. මතක තිබ්බත් තමයි යන්න එපා හොයාගන්න. හැමෝම එකතු කරගෙන තමයි යන්න. සෙට් එකටම බහින්න වෙන්නේ. දැන් එක තැනක හිටියන ඔක්කොම එක කණ්ඩායමක් විදිහට නැකෙන්න එන්න පුළුවන් නේ. තැන් තැන් වල ඉන්නකොට ළමයි අපිට හොයාගන්න. ඉතින් ඒක ලොකු කාලෙකුත් ගත වෙනවා. හරි. ඔය තමයි එතකොට සබැඳ විභාජනයේ තියෙන ලක්ෂණ 3. එතකොට අපිට තව ඉතුරු වෙන්නේ ළමයි අනුක්‍රමික විභාජනය. අනුක්‍රමික විභාජනය කරන තිබ්බා මේ පැය භාගය කරා නම් දැන් ළමයි සෑහෙන ටිකක් අඩු වුණා. ඉතින් ඒගොල්ලන්ට අපරාධ සහ දැන් මටත් යන්න ඕනේ. ඒ නිසා මේ අනුක්‍රමික විභාජනය අපි කරලා ඔය ඊගාවට එතනින් පස්සේ පටන් ගන්නව ළමයි ඔය ප්‍රතිඛණ්ඩනීකරණය ඛණ්ඩනීකරණය කියන අවස්ථාව. හරිද? ඊට පස්සේ අපි හાર્ඩ් එකේ ඔය ආරක්ෂා කරන ක්‍රම හાર્ඩ් ඩිස්ක් එකේ බෑක් සෙට් සරව මේව ඔන්න ඔය ටික අපි ඊගාවට කතා කරන්නේ නැහැ හાર્ඩ් එක ගැන. එතකොට අපිට ඊගව දවසේ ටික කතා කරගන්න පුළුවන්. ඉතින් අර පන්ති වෙනස් වෙන දින පිළිබඳ පොඩ්ඩක් අවබෝධයෙන් තියාගන්න. මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ප්‍රශ්න තියෙන කට්ටිය. අපි මොකක් හරි විසඳුමක් බලමු. ඉතින් මොන හරි ක්‍රමවේද ඉස්කෝලේ යන්න නැතුව පන්ති එන්න බෑනේ. ඒ හින්දා ඉවත් කරගෙන ඉස්කෝලේ යන්නත් ඕනි, පන්ති එන්නත් ඕනි. ඉතින් මේ හැමදේම කරගන්න එපා. ඉතින් බලමු ළමයි මොකක් හරි ගැලපෙන විදිහක් අපි
හරි එහෙනම් ඉතින් අද කොටස මෙච්චරයි අපිට තියෙන්නේ.